අයිබෝවන් සුබ සැන්දාවක් අදත් ඩ්‍රොබ්බෝල් වැඩසටහන සමග ඔබ සියලු දෙනාම අපි ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි ඔබ වෙත ගෙනාවා තවත් පාපන්දු කොම්පනි වීදිය ස්ලේවයිලන්ඩ් පාපන්දුවේ තවත් නමක් තබාගෙන සිටින ජාවා ලේන් කණ්ඩායමේ සභාපති මැක්සි ලෙන්ට්‍රන් මහතා තමයි අද මෙම වැඩසටහනට සහභාගී වන්නේ. ඉතින් අද මෙම වැඩසටහන මෙයවීම සඳහා මා සමග ඉරිෂා ඩසින්දීන් මගේ සහෝදරයා රැඳී සිටිනවා. බොහෝ කට්ටියක් රැඳී සිටිනවා මෙම වැඩසටහන නැරඹීම සඳහා. ඉතින් අපි ඔවුන්ට ආදරෙන් සාදරයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඉතින් අපි එහෙනම් කෙලිම වැඩසටහනට යමු. ඉරිෂාඩ් මම හිතන්නේ තව සුළු මොහොතකින් අපි සමග සම්බන්ධ වෙවි. ආයිබෝවන් සභාපතිතුමනි. ආයිබෝවන්. ඉතින් සභාපතිතුමනි මොකක්ද වෙන්නේ මේ දවස් ටිකේ? මේ දවස් ටිකේ නම් මේ සතියේ තමයි ක්‍රීඩා පුහුණුව පටන් ගත්තේ. වැඩ පිළිවෙල යනවා ඉතින්. පුහුණු කිරීම කරගෙන යනවා. පුහුණු කිරීම කටයුතු දැන් මං හිතන්නේ ඊයේ හරි පෙරේද හරි තමයි පටන් ගත්තේ පුහුණු කරන්න. ගිය සතියේ මේ සතියේ සවුන්දා තමයි පටන් ගත්තේ අපි. සවුන්දා තමයි පටන් ගත්තේ. මැක්සි කියන චරිතේ පාපන්දුවට කොහොමද ආවේ කියලා පොඩි හැඳින්වීමක් කළොත් අපිට. මැක්සි කියන චරිතේ පාපන්දුවට. ඉතින් මගේ උපංගම ජාවලෙන්. ඉතින් අපේ ක්‍රීඩා සමාජයේ නම ජාවලෙන් ක්‍රීඩා සමාජයේ. ඉතින් අපි පොඩි කාලේ ඉඳලා ජාවලෙන් එකේ සෙල්ලම් කරපු කට්ටිය. හුඟක් කියන්න ඕන නම් මං ජාවලෙන් ක්‍රීඩා සමාජයේ සපෝටර් කෙනෙක් පොඩි කාලේ ඉඳලා ඔයගලන්ට දන්නවා ඇති මං දැනුවත් කරන මේ ජාවලින් ක්‍රීඩා සමාජයේ තුවන් බබා ග්‍රවුන්ඩ් බෝයි හිටපු එක්කෙනාගේ ගෝලයා වගේ තමයි මම කටයුතු කරේ පොඩි කාලේ. එදා පටන් අද වෙනතුරු මම ෆුට්බෝල් ෆීල්ඩ් එකේ ඉඳගෙන ඊට පස්සේ මම ක්‍රීඩා සමාජයට සෙල්ලම් කරලා ඊට පස්සේ 2005 අපේ අසත්සාලි කප් එක සෙල්ලම් කරා මේ සුගත ස්ටේඩියම් ග්‍රවුන්ඩ් එක ප්‍රබල ක්‍රීඩා සමාජයේ රිනෝන් එක. එතකොට මම සෙල්ලම් කරනවා. ඒක අපි චැම්පියන් වුණා. ඒකෙන් පස්සේ මාසෙකින් පස්සේ තමයි මම ප්ලේයර්ස් සහ ප්‍රෙසිඩන්ට් ඇතින් මම ටීම් එක බාරගත්තේ. ඒ කියන්නේ පාපන්දු සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් වශයෙන් ඉඳගෙන තමයි මෙවැනි වැඩ කියන්නේ බර තනතුරක් දරා තියෙන්නේ. ඉතින් දැනට වර්තමාන ජාවලෙන් ක්‍රීඩා සමාජයේ තත්ත්වය මොකක්ද? දැනට තත්ත්වය කියලා කියන්නේ ඔබතුමාලා දැනගන්න ඕන දේවල් අපි දැන් ලංකාවේ ප්‍රබල ටූර්නමන්ට් එකක් සෙල්ලම් කරනවා සුපර් ලීග්. ඒක අපිට අයින් වුණා. අයින් පස්සේ දැන් අපිට මේ නමුත් අපි ඒක මොනවාද කියන ගොඩක් දේවල් තියෙනවා ඒ ගැන කියන්න. නමුත් මේ අපි මින් ඉදිරියට ඒකට සූදානම් වෙනවා. අපිට සුදුසුකම් නැතුව නෙමෙයි 100%ක්ම සීලම සුදුසුකම් තියෙනවා අපිට සුපර් ලීග් තරඟාවලිය සහභාගී වෙන්න. අපිට පොඩි එක ප්‍රශ්නයකින් අපි පාපන්දු සම්මේලනයෙන් අපි මේ FC එකෙන් අපි එළියට දැම්ම එක. ඒ ආරෙන්ද අපිට 100%ක්ම ඔක්කොම සුදුසුකම් අපිට තියෙනවා. ඔව් දැන් ජාවලෙන් කණ්ඩායම කියලා කියන්නේ ලංකාවේ තවත් එක් පැරණිතම කණ්ඩායමක් සවුන්ඩර්ස් කණ්ඩායම සමග සවුන්ඩර්ස් කණ්ඩායම සහ ජාවලෙන් කණ්ඩායම තමයි මේ වෙන විට ලංකාවේ ශ්‍රී ලංකාවේ පැරණිම කණ්ඩායම් දෙකක්. ඉතින් මොවුන් දෙපළම මේ කණ්ඩායම් දෙකම සුපර් ලීග් තරඟයට සහභාගී වෙන්නේ නැහැ. ඉතින් අපි පොඩක් ඒ ගැන පොඩක් විවෘතව කතා කරොත් සභාපතිතුමා දැන් ලයිසන් ප්‍රශ්නයක් මං හිතන්නේ ජාවලන් කණ්ඩායමට තිබුණා. ඒ වගේම ඒ අරුණාම ජාවලන් කණ්ඩායම සහ සවුන්ඩර්ස් කණ්ඩායමට තමයි ග්‍රවුන්ඩ් දෙකක් තියෙන්නේ. ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු කරන්න. ඉතින් මේම තියෙද්දිත් සහභාගී වුණේ නැහැ. ඒ කියන්නේ සහභාගී වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. මෙතන කොතනද හරියටම සභාපතිතුමා මේ වැරද්ද සිද්ධ වුණේ? ඇත්තට ෆාසිල් මහත්තයා අපි මම මේ කියන්න කැමති වෙන්නේ අපිට මේක සුපර් ලීග් කියන දේ ඇවිල්ලා ලංකාවේ සියලුම ක්‍රීඩා සමාජයට අලුත් දෙයක්. ෆුට්බෝල් ඉතිහාසෙටම අලුත් දෙයක් ඒක. අපි දැක්කනම් බොහොම හැම ක්‍රීඩා සමාජයම බොහොම අමාරුවෙන් තමයි කරගෙන යන්නේ. මම හිතන්නේ ලංකාවේ එකක් දෙකක් වගේ
ලොකු ප්‍රොප්ස් තිබ්බට අනිත් ක්‍රීඩා සමාජය ඔක්කොම බොහොම අමාරුවෙන් තමයි කරගෙන යන්නේ. අපි ජාවලින් ක්‍රීඩා සමාජය කියන්නේ දැන්ට අවුරුදු ගාණක් තිස්සේම සුපර් චැම්පියන් ලීග් ගාගෙන ඉන්න ක්‍රීඩා සමාජයක්. ඒක සාමාන්‍යයෙන් ගත්තනම් ටීම් දෙකක් ඩිමෝට් වෙනවා, ටීම් දෙකක් ප්‍රොමෝට් වෙනවා. චැම්පියන් ලීග් එකේ ප්‍රීමියර් ලීග් එකට යනවා. ඒ වගේ අවස්ථා දෙන. නමුත් අපි කාලයක් තිස්සේම චැම්පියන් ලීග් එකේ තමයි අපි ශ්‍රී කරගෙන හිටියේ. ප්‍රබල ප්ලේස්ලා අපේ ගාව ඉන්නවා. නමුත් මේ අලුතෙන් ආපු මේ සුපර් ලීග් එකේ කියලා කියනකොට ඒක හොඳ ටූර්නමන්ට් එකක් තමයි. නමුත් ලංකාවට ඇවිල්ලා ඒක ෆස්ට් ටයිම්. ඒක අපි හැමදේම අපි ඒක සුපර් ලීග් එකේ තියෙන ක්‍රයිටීරියා එක අනුව හැමදේම අපි කරා. අපිට අවංකම කියන්න ගියා නම් අපිට ඔඩිට් ප්‍රශ්නයක් ඇති වුණා. ඒකෙන් තමයි අපි මේ වුණේ. නමුත් අපි ඒක AFC එකට අපි අපිලුත් කරලා අපි කිව්වා අපි සාමාන්‍යයෙන් අනිත් ක්‍රීඩා සමාජය අපිත් පඩියක් දෙනවා. නැතුව නෙමෙයි සෑන්ට වීදම් කරනවා අපි. සෑන්ට වීදම් කරලා බොහොම අමාරුවෙන් අපි ක්ලබ් කරන්නේ. නමුත් මම ගොඩක් දේවල් මෙතන කතා කරන්න තියෙනවා. නමුත් කතා කරන්න මම කැමති නෑ. ගොඩක් දේවල්. නමුත් මම කියන්නේ ජාවලින් ක්‍රීඩා සමාජය ෆාසිල් මහත්තයා දැන් හෙට මේක සුපර් ලීග් එකට සහභාගී වෙන්න පුළුවන්. පාපොන්ද සම්මේලනයෙන් අපි තේරුවත් අපි ඒකට සූදානම් වෙන ටීම් එක තමයි ජාවලින් ක්‍රීඩා සමාජය. කිසිම ප්ලේයර් කෙනෙක් මම හොයන්න උවමනාවක් නැහැ. ඒ තරමට මට ප්ලේයර්ලා තියෙනවා. ප්ලේයර්ලා ඉන්නවා මට. ඒ වගේම ජාවලින් ක්‍රීඩා සමාජයට 100%ක්ම ප්ලේයර්ලා 30 දෙනෙක් වගේ ඉන්නවා. ඒ වගේම යූත් ටීම් එකක් තියෙනවා මට. ඒ වගේම ඇකඩමි එකක් තියෙනවා. අංග සම්පූර්ණම මට සුපර් ලීග් එකට සහභාගී වෙන්න හැම සුදුසුකම්ම මට ජාවලින් ක්‍රීඩා සමාජයේ තියෙනවා. ඒක ඔබතුමා ෆාසිල් දැනගන්න අපිට ග්‍රවුන්ඩ් එකක් තියෙනවා ප්‍රැක්ටිස් කරන්න. මම විශේෂයෙන් කියන්න ගමන කම්පැනි එකේ බී වෙච්ච ප්ලේස්ලා ඉන්නවා සෑන්ඩ්. ඒක මම ආදී කනගාටුවෙන් මම කියන්නේ මේ සුපර් ලීග් එක නැති වෙච්ච එකකින් ඇවිල්ලා අපේ කම්පැනි එකේ ෆුට්බෝල් එකට තමයි ලොකුම පාඩුවක් වෙන්නේ. ඒක හෙට වුණත් හරි ජාවලින් ක්‍රීඩා සමාජයට මම එන්නම් ඒ තැනට සභාපතිතුමා මම එන්නම් ඒ තැනට සභාපතිතුමා දැන් ජාවලින් කණ්ඩායම කියලා කියන්නේ ලංකාවේ මේ වෙන විටත් විශිෂ්ට ගණයේ සුපර් ප්ලේයර්ස්ලා රාශියක් බී කරලා තිබෙනවා ජාතික කණ්ඩායමට. අපිට නම් වශයෙන් කියනවා නම් පැය ගානකට නම් කියන්න පුළුවන්. මේ සියලුම ක්‍රීඩකයන් ජාවලින් කණ්ඩායමෙන් තමයි බී වෙන්නේ. බේසික් එක ජාවලින් ඒක ඇත්ත. ටික කාලයක් එනකොට මේ ක්‍රීඩකයන්ගේ අපි දෙපැත්තම කතා කළොත් යව් ක්‍රීඩකයනුත් තරුණ ක්‍රීඩකයන් ඔවුන්ටත් යම් කිසි මුදල් අවශ්‍යතාවයක් තියෙනවා. මුදල් ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා ඔවුන් යම් කිසි සීමාවක් වයස අවුරුදු 18 20 වෙනකොට මොවුන් තව ක්ලබ්යක් හොයාගෙන යනවා. එහෙමත් නැත්තම් මේ විශේෂයෙන්ම මේ ජාවලින් කණ්ඩායම ක්‍රීඩකයන් ඒ වගේම මේ සවුන්ඩර්ස් කණ්ඩායම ක්‍රීඩකයන්ව හොඳ ක්‍රීඩකයන්ව ගොදුරු කරගන්න බලන් ඉන්නවා. හොඳ ක්‍රීඩකයන්ව. ඉතින් මේ ක්‍රීඩකයන්ව ක්ලබ් එකේම තියාගන්න තවමත් අපි විවෘතව කතා කරත් ඕපන්ලි කතා කරොත් තවමත් ජාවලින් කණ්ඩායමටත් ඒ වගේම අනිකුත් මේ පොඩි කණ්ඩායම් වලටත් තියාගන්න බැරි වෙලා තියෙනවා සභාපතිතුමා. මෙතන යම් කිසි වැරද්දක් ඔබ දකිනව නේද? වරදක් කියලා කියන්නේ ෆාසිල් මහත්තයා මේකයි. මේ ඇත්තට ඒ කියන්න ගියා නම් අපි ඔබතුමාට කිව්වා වගේ නම් වශයෙන් කියන්න ගියා නම් මේ වෙන රාශියක් ඉන්න කම්පැනි දිවි වෙච්ච ප්ලේස්ලාගෙන් දැනට කම්පැනි දියේ ප්ලේස්ලා 3 දෙනෙක් ජාතිය ක්‍රීඩකයෝ වශයෙන් ඉන්නවා. ඔබතුමාලාට දන්නවා ඒ 3 දෙනාම ජාවලින් ක්‍රීඩකයෝ ජාවලින් සෙල්ලම් කරපු කට්ටිය. දැනට දෙන්නේ කොළඹ FC එකට සෙල්ලම් කරනවා. නමුත් අපිට ෆාසිල් අද වෙනකන් අපිට ස්පොන්සර්ලා නැහැ. කිසිම ස්පොන්සර්ලා නැතුව තමයි මේ අපි සුළු කොටසකින් තමයි අපි මේ ක්‍රීඩා සමාජය අපි කරගෙන යන්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් අපිට ප්ලේස්ලා බී කරන්න පුළුවන් ශක්තියක් දැනට තියෙනවා නැතුව නෙමෙයි. ඒකෙන් අපි ප්ලේයර්ලා 20ක් බී කරන එක්කෙනෙක් දෙන්නෙක් ඉතින් සමහර විට සමහර කණ්ඩායම් දෙනවා. මම දැන් නම් වශයෙන් කියන්න කැමති නෑ. ප්ලේස්ලා බී කරනවා නම් ඔබතුමා කියනවා වගේ ජාවලින් සවුන්ඩර්ස් ඒක 100%ක් ඒක බලාගෙන ඉන්න කට්ටියට දන්නවා අපේ ග්‍රවුන්ඩ් එක
අපි දෙගොල්ලම ඒක කරනවා 100%ක්ම. නමුත් මේ සමහර අවස්ථාවලදී අපේ ප්ලේයර්ස් ලාට උදව් කරන සමහර අවස්ථාවල් තියෙනවා ප්ලේයර්ස් ලාගේ පැත්තෙන් බැලුවා නම් සමහර විට එක්කෙනෙක් දෙන්නෙක්ට මුදල් ප්‍රශ්න එනවා වගේ ආර්ථික ප්‍රශ්න ඒගොල්ලන්ට තියෙනවා. ඒක අපිට ඒ තරමට අපිට යන්න බෑ. අපිට ලොකු කම්පැනිස් නෑ. අපිට මුදල් ප්‍රශ්න තියෙනවා ගොඩක්. ඒකෙන්ද ෆාසිල් එකෙන් එක්කෙනෙක් දෙන්නෙක් කොහොමත් අනිවාර්යෙන් ඕනම ක්ලබ් එකකින් ඉන්නවා. දැන් අපේ ඒක වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඒක වෙන දේවල් ඒක ඉතින්. ඔව් ඔව්. අපේ ක්ලබ් ඔයාත් අපේ ගමේ අපේ ප්ලේස් ලා ගිය කට්ටිය ඔක්කොම ඔබතුමාටත් දන්නවා. අනිවාර්යෙන් මම සම්පූර්ණ විත්තිය දන්නවා, සම්පූර්ණ සිද්ධියක් මම දන්නවා. ඉතින් නෑ අපිට දැන් ගමක් කියන්නේ ඩාවලෙන් කියන්නේ ඒ වගේම ස්ලේව් අයිලන්ඩ්. ස්ලේව් අයිලන්ඩ් වලින් අපි දන්න තරමින් ක්ලබ්ස් තිබ්බා 5ක් 6ක් විතර හොඳ ක්ලබ්ස්. ඒ කියන්නේ ඒ දවස්වල හොඳට සෙල්ලම් කරපු ක්ලබ්ස් තිබ්බා. නමුත් දැන් තියෙන්නේ මේ ඩාවලෙන් කියන එක ක්ලබ් එකක් විතරයි. මේ ක්ලබ් එක විතරයි DCL ගහන්නේ. සුපර් ලීග් ගහන්නත් බලාපොරොත්තු වෙන්නේ මේ ක්ලබ් එක විතරයි. ඉතින් මම ඉතින් ආරාධනා කරනවා පාපන්දුට ආදරය කරන කට්ටියක් ඉන්නවා නම්, පාපන්දුට උදව් කරන්න පුළුවන් කට්ටියක් ඉන්නවා නම් කරුණා කරලා ඇවිල්ලා මේ සභාපතිතුමාව හම්බ වෙන්න, කතා කරන්න, මොකද්ද වෙන්න ඕනේ කියලා අහන්න. ඔවුන්ට මොකද්ද කරන්න පුළුවන් අනුග්‍රහය ඔයාලට පුළුවන් දෙයකින් මෙම ක්‍රීඩා සමාජයට අනුග්‍රහය දක්වන්න කියලා අපි කාර්මික ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි සභාපතිතුමා කිව්වා වගේ තවත් ප්ලේයර්ස්ලා බී වෙනවා. ස්පෙෂලි මම දන්න ඒක කොහොමද කියලා මේ කොම්පනි වීදියටයි මේ පෙටා කියන්නේ සවුන්ඩර්ස් වලටයි ඒ තියෙන ඒක මම හිතන්නේ දෙයියෝ දීලා තියෙන පොඩි වරමක්. ඒ වරමක්. ඉතින් ඒ ප්ලේයර්ස්ලා බී වෙනවා. ඔබට පුළුවන් මේ කණ්ඩායමට මොන හරි යම්කිසි එකකින් අනුග්‍රහයක් දක්වනවා නම් ඒක තමයි ස්ලේව් අයිලන්ඩ් වල කොම්පනි වීදියේ පාපන්දුව රඳා පවතින තියෙන එකම විසඳුම. ඉතින් සභාපතිතුමා අපි යන් තව පොඩ්ඩක් වෙන පැත්තකට. දැන් ඔබ කිව්වා ඇකඩමියක් තියෙනවා, ජාවලන් ඇකඩමියක් තියෙනවා. ඉතින් මේ දවස් ටිකේ අපිට දැනගන්න ලැබුණා මේ සමාජ මාධ්‍ය ජාල හරහා Facebook හරහා යම්කිසි ලියුමක් ඒට මේට වුණා. ඒ ලියුමේ තිබ්බා ජාවලන් ඇකඩමියයි තවත් ඇකඩමියක් සමග ලින්ක් එකක් වෙලා තියෙනවා කියලා. මේ ගැන පොඩ්ඩක් විස්තර අපිට දැනගන්න පුළුවන්ද? ඒක ෆාසිල් ඒක ඇත්තටම ෆාසිල් ආපේ ලොකු හොඳ ප්‍රශ්නයක් ඒක සමහර මේ මාධ්‍යවේදීන් ඒක වෙන විදිහට ඒක දීලා තිබ්බා. මුලින්ම මම කියන්න ඕන ෆාසිල් මේක අපි දැන් මැන්චෙස්ටර් යුනයිටඩ් ඇකඩමිත් එක්ක තමයි අපි සාකච්ඡා කරේ. ඒක මම මුලින්ම ඔයගොල්ලන්ට කියන්නම්. මැන්චෙස්ටර් සොකර් ඇකඩමි එකේ සභාපති මගේ හොඳ මිත්‍රයෙක් ජෝර්ජ් ඔගස්ටින් ජෝර්ජ්. ඒ වගේම ෆාසිල් ඔයාට දන්නවා මේ එයා අපේ ජාවලින් ක්‍රීඩා සමාජයේ ප්ලේයර් කෙනෙක්. ඒ වගේම අවුරුදු ගාණක් අපිට නොමිලේ පුහුණුවීමක් කර හෙඩ් කෝච් වශයෙන් අපි කරලා අපිට කරපු කෙනෙක් තමයි ජෝර්ජ් ඔගස්ටින්. ඒ අවස්ථාවේදී අපි සාකච්ඡා කරා දෙකක් තුනක් වගේ යත් එක්ක සාකච්ඡා මගේ ක්‍රීඩා සමාජයේ නිලධාරී කට්ටියත් එක්ක සාකච්ඡා කරලා එයාම අපිට යම්කිසි උදව්වක් මට කරන්න ඕනේ කියලා කිව්වා. අපි දෙන්නගේ සම්බන්ධතාවම ෆ්‍රෙන්ඩ්ෂිප් එක වැඩි අපි දෙන්නගේ. අපි එතකොට අපි යම්කිසි උදව්වක් මම ඉල්ලලා තිබ්බා එයාගෙන්. ඊට පස්සේ අපි මීටින් දෙකක් තුනක් අපි කරලා මේ එයා කිව්වා අපිට උදව්වක් කරන්නම් කියලා. අපි උදව් වලින් මේ ෆාසිල් එක MOU එකක් අපි තිබ්බා. ඒකෙන් තමයි මොකක් කට්ටියට ඒක ලොකු ප්‍රශ්නයක් මතුවුනේ ඒක. MOU එකෙන් ඒක මම ඔයගලන්ට දැන් පැහැදිලි කරන්න ඕනේ කියලා කියන කිසිම අවස්ථාවේදී ජෝර්ජ් කියන පුද්ගලයා ඇවිල්ලා අපිත් එක්ක MOU ගැව්වට කිසිම අවස්ථාවේදී මම ජාවලින් ක්‍රීඩා සමාජය විකුණලාවෝ ජාවලින් සොකර් ඇකඩමිය විකුණලාවෝ එහෙම දෙයක් නෙමෙයි. ඒක වැරදි මම සමහර කට්ටියක මේක කළා තිබ්බා. නමුත් ඒ අස්තින් ජෝර්ජ් උනත් හරි මගෙත් කිසිම ඇග්‍රීමන්ට් එකක් ගාලා නැහැ. එයා ජාවලින් ක්‍රීඩා සමාජයේ සභාපති වෙන්න ඕනේ, ජාවලින් සොකර් ඇකඩමි එකේ සභාපති වෙන්න ඕනේ, මේ වගේ තනතුරු වෙන්න ඕනේ. ඒ වගේ තවත් කට්ටියක් තමයි කියලා තිබ්බේ ෆාසිල්.
මැන්චෙස්ටර් සොකර් ඇකඩමි එක ඇවිල්ලා මේ ප්‍රැක්ටිස් කරන්න එනවද කියලා මේක ඒගොල්ලන්ට ඇති වාසිය. එහෙම දෙයක් කිසිම දෙයක් නෑ. මම ඕගොල්ලන්ට හොඳ අවස්ථාවක් ඕගොල්ලන්ට මම තැන්ක්ස් කරන්න ඕනේ මේ අවස්ථාව ඕගොල්ලෝ ලබා දුන්නට. ඒකෙන්ද අපේ කම්පැනි දෙක කට්ටියත් සෑහෙන කට්ටියක් මේක වැරදි අවබෝධයක් තියාගෙන හිටියා. එහෙනම් අපි අපිට 100%ක්ම යම්කිසි උදව්වක් තමයි කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්ක ඉඳගෙන අපි පොඩි ඩෙවලොප් කරනවා ඇකඩමි එක. අපි ෆාසිල් ඔයාලට කියන්න දැන් අපි සැටර්ඩේ විතරක් තමයි ප්‍රැක්ටිස් කරේ. දැන් වෙනස්ඩේත් කරනවා. අපි කෝචස්ලා පොඩ්ඩක් වෙනස් කරගෙන දැන් ඔයාලට දන්නා මේ පාපන්දු සම්මේලනයෙන් හැම දෙයකම දැන් AFC FIFA aiming එන rules and regulation වැඩි. ඒකෙන්ද ලයිසන් පැත්තේ ඒවා ඔක්කොම තියෙනඳ පොඩ්ඩක් අපිට පොඩි වෙනසක් අපි කරනවා. කෝචස්ලාගෙන් පොඩි වෙනසක් කරනවා අපි. කරලා 100%ක් අපි හොඳ මට්ටමකට මේ ඇකඩමි එක ගේනවා. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මේ තව අවුරුද්දෙන් වගේ දැනගන්න පුළුවන් මේ ජාවලෙන් සොකර් ඇකඩමිය සහ ජාවලෙන් ක්‍රීඩා සමාජය මොන මට්ටමද තියෙන්නේ කියලා. ඒක 100%ක් ඒක මම විශ්වාසයෙන් මම කියන්න ඕනද. නමුත් කිසිම අවස්ථාවකදී ආයිත් මම මතක් කරන්න ජාවලෙන් ක්‍රීඩා සමාජය විකුණුනත් නැහැ, ජාවලෙන් ඇකඩමිය විකුණුනත් නැහැ. ඒ කියන්නේ මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට තමයි කියන්නේ මේ ස්ටේට්මන්ට් එක දෙන්නේ ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට්, ක්ලබ් එකේ සභාපතිතුමා තමයි කියන්නේ ක්ලබ් එක විකුණලත් නැහැ, කාටවත් විකුණන්නෙත් නැහැ. ඒක පැහැදිලිවම ඔව් කියනවා. ක්ලබ් එකත් ඇකඩමි එකත්. ඉතින් යම්කිසි මෙතන මිත්‍රත්වයක් ගොඩනගලා තිබෙනවා සභාපතිතුමා කියන හැටියට ඔවුටයි ඔහුගේ තවත් මිත්‍රයෙක් ජෝර්ජ්ටයි. ඉතින් මේ මිත්‍රත්වය තමයි ජාවලන් ඇකඩමි එක දියුණු කරන්න තමයි මෙවැනි පිළිවෙලක් තවත් අඩියක් ඉස්සරහට ගිහිලා තියෙන්නේ. එතකොට සභාපතිතුමා දැන් එතන තවත් ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් මේ අවස්ථාවේදී ඉන්නවා සමහර පුහුණුකරුවන් ජාවලන් ඇකඩමි එකේ. එතකොට මේ පුහුණුකරුවන් ගැන දැන් අලුතෙන් ලයිසන් කෝචස්ලා දැන් ඇතුළට ආපුවාම මේ කෝචස්ලාගේ මොකද්ද මේ කෝචස්ලාට වෙන්නේ? නෑ මේකයි මේ ෆාසිල් මේ අපි මුලින්ම වාට මේ ඇකඩමි ගැන කියන්න ගියා නම් අපි දැන් අවුරුදු 3-4ක් වෙන ඇකඩමියේ පටන් අරගෙන මගේ අදහසක් තිබ්බා මේ ෆාසිල් දන්නවා මේ කම්පැනි ඉතිහාසයට පළවෙනි පාට අපි මේ සොකර් ඇකඩමිය පටන් ගත්තේ ජාවලෙන් ක්‍රීඩා සමාජයේ. ඒක මම තීරණයක් ගත්තා කම්පැනියේ ඉන්න කෝචස්ලා තමයි මේක කරන්න ඕනේ. කම්පැනියේ ළමයින් මේක කරගෙන ඒකත් අපිට ක්ලබ් එකක් තියෙනවානේ. ඒකෙන් තමයි මේක දිනු කරන්න ඕනේ කියලා අදහසක් තමයි මට තිබ්බේ. ඊට පස්සේ අප මම මුලින්ම ස්තුති කරන්න ඕනේ අපේ වයිසුර් මාස්ටර්ට. එයා තමයි අපේ හෙඩ් කෝච්. එයාගේ යටතේ තමයි කරේ බච්චෝ මාස්ටර්, ඒ වගේ සයිර් මාස්ටර්, සීලුම මාස්ටර්ලා ඉන්නවා. සුදාර් මාස්ටර්, රෝමි, ඒ වගේ ඉස්මායිල් මාස්ටර්, ජබ්බාර් මාස්ටර්, සාර් ඩීන් ඒ ඔක්කොම මාස්ටර්ලා නම් මට මිස් වෙනවා සමහර වෙන්නේ. මේ සියලුම කට්ටිය තමයි අපිට උදව් කරේ. නමුත් මේ ෆාසිල් ඒගොල්ලන්වත් මුලින්ම පටන් ගත්තේ නොමිලේ තමයි ඒගොල්ලන් කරේ. අපිට කරේ. දැන් අපි කරගෙන අපිත් එක්ක සෑන්ඩ් සටනක් දීලා අපි ළමයින්ව දී කරා ඒගොල්ලන්. මම ඒගොල්ලන්ට ආයෙත් නැවතවත් ස්තුති කරන්න ඕනේ. සෑන්ඩ් ළමයින්ව දී කළා. මම කෙටියෙන් මම කියන්නේ ඒගොල්ලන් දී කරපු ළමයින්ගෙන් තමයි ගිය අවුරුද්දේ අපි under 19 සිටි ලීග් ටූර්නමන්ට් එකක් සහභාගී වුණා. ප්‍රබල ටීම් ක්‍රීඩා සමාජය රස ඒ ඇකඩමි එකෙන් දිවෙච්ච කියන්න ඕනේ ෆාසිල් ඒ ඇකඩමි ඉඳ අපිට සෑහෙන දිනුවක් වුණා ඒ කෝච්ලාගෙන්. නමුත් දැන් ඇවිල්ලා අපිට ෆාසිල් මේ AFC FIFA rules and regulation අනුව අපිට ලයිසන් කෝචස්ලා ටිකක් මං හිතනවා සභාපතිතුමාගේත් ඉන්ටර්නෙට් එක යම්කිසි දෝෂයකට ලක් වුණා කියලා ඔව්වත් කනෙක්ට් කරගන්න බලනවා. අපි නැවතත් ඒව සම්බන්ධ කරගන්න බලනවා. right okay hello ෆාසිල් එනවද? ඔව් මට නැවතත් ඒ ගැන පොඩ්ඩක් කියන්න මේ සභාපතිතුමා. ඒ ගැන කියන්න ඕනේ. සමා වෙන්න වාගේ අපි පුහුණුකරු ගැන කතා කරේ. පුහුණුකරු ගැන කතා කරේ. ඔව්.
කතා කරකට එතකොට අපිට නොමිල මේ සීලම පුහුණු කරු අපිට නොමිලේ කරලා දුන්නා මේ ඇකඩමි එකට. ඒ මම ඔයාලට කිව්වා වගේ දැන් under 90 ටෝර්නමන්ට් එකක් අපි ගිය අවුරුද්දේ කරපු එකෙන් මේ ඇකඩමි එකේ බී වැච්ච ප්ලේස් ලාගෙන් තමයි අපි චැම්පියන් උනේ. සීලම ප්ලේස්ලා අපි ඇකඩමි එකේ මත්තර ප්ලේස්ලා. ඒ වගේම දැන් ෆාසිල් ආපු ප්‍රශ්නේ ඇවිල්ලා මේ කෝචස්ලා මේ කෝචස්ලා කියන්නේ අපි මේ දැන් ඔයාලට දන්න AFC FIFA මේක අපිට ලයිසන් කෝචස්ලා ටිකක් තමයි ඔක්කොම හැම දෙයකටම ක්ලබ් එකට හෝ ඇකඩමි එකට හෝ හැම දෙයකටම ලයිසන් කෝචස්ලා ටිකක් ඕන වෙලා තියෙනවා. නමුත් මේ සීලම දෙනා යන්නේ නැහැ. අපිට වයිසුන් මාස්ටර් යට තමයි මේක අපි ගෙනියන්නේ. හෙඩ් කෝච් වශයෙන් එයා තමයි අපිට එන්නේ. සෑන්ට් අපිට උදව් කරන කෝච් එයා. එයාගේ යටතේ අපි තාමත් අපි කෝචස්ලා වයින් කරලා නැහැ. අපි සාකච්ඡා මට්ටමින් ඉන්නේ. තවත් අලුත් කෝචස්ලා ටිකක් අපිත් එක්ක එනවා. හොඳ යන් කෝච්. ඒ වගේම අපේ මේකේ ෆාසිල් හොඳ අවස්ථාවක් අපේ සීනියර් ප්ලේයර්ලාට අපි අවස්ථාවක් යොදවලා තිනවා. සීනියර් ප්ලේයර්ලා ඉන්නවා අපේ ජාතික ක්‍රීඩක ශ්‍රී ලංකාවේ ප්ලේස්ලා අපේ දැනටත් ඉන්නවා. අපි නම් වශයෙන් කියන්න දැනටත් අපේ ප්ලේයර්ලා සෙල්ලම් කරන ප්ලේස්ලා වගේ ඉන්නවා. සීනියර්ලා ජාවලින් සීනියර් ප්ලේයර්ලා ගත්තා නම් අලි අපේ රිස්කාන් ඒ වගේ අබ්දුල්ලා ඒ වගේ තව සුමුදු ඒ වගේ ලක්මල් ගොඩක් දෙනෙක් ඉන්නවා අපි. ඒගොල්ලන්වත් අපි ඒගොල්ලන්ත් එක්ක ජොයින් කරගෙන කෝචස්ලාත් එක්ක ජොයින් කරගෙන ඒ පැත්තෙම හොඳ දෙයක් තමයි මේක වෙන්නේ. අපි මැන්චෙස්ටර් එක එකතු වුණාට 100% මේක අපි දැන් අපිනේ සාකච්ඡා කරලා තියෙන්නේ පාසෙක් ඒගොල්ලන්ත් එක්ක අපි තමයි කතා කරලා තියෙන්නේ. නමුත් අපිට මේක දන්නවා 100% හොඳ දෙයක් වෙනවා කියලා. අපේ ප්ලේයර්ස් වලටත් හොඳ දෙයක් මේක වෙනවා. ඒ වගේ බලමු. ඔව් බෝ ඒ කියන්නේ ඉතාමත් පුළුල් උත්තරයක් සභාපතිතුමාගෙන්. ඔව් ඉතින් මම හිතන්නේ අපි සම්බන්ධ කරගත්ත අන්තිමට ඉර්ෂාඩ් ආයිබෝවන්. ඔව් ආයිබෝවන් මං හිතනවා මේක දිගටම තියේ කියලා. මොකද නෙට්වර්ක් එකේ පොඩි අවුලක් තියෙන ඉඳා. ඔව් මම හිතන්නේ ඉර්ෂාඩ් ඔබට ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් තව ප්‍රශ්න දෙකක් මගෙන් තියෙනවා. ඒකට පස්සේ ඔයාලට. ඔව් හරි. දැන් සභාපතිතුමා දැන් ඔබ කියපු දේවල් ඔක්කොම 100%ක් පාපන්දු ප්‍රේක්ෂකයෙක් ලෙස පාපන්දු රසිකයෙක් ලෙස අපිට කියන්නේ මේ ඇග්‍රි වෙන්න වෙනවා. කියන්නේ මේම තත්වයක් උඩදී දැන් FIFA එකෙන් එමන් නැත්නම් අපේ ෆෙඩරේෂන් එකෙන් මෙවැනි දැන් නීති රීති දාන්න පටන් අරගෙන තියෙනවා. කෝචස්ලාට ලයිසන් ඕනේ. ඉතින් මේකම මම අහන්නේ මේ ප්‍රශ්නේ ආයිතාන්නේ තවත් මේ තියෙන මිස්කමියුනිකේෂන් එක නැති කරගන්න. මේකම ජාවලින් ඇකඩමි එකට කරන්න බැරිද? තවත් ඇකඩමියත් එක්ක මර්ජ් වෙලා කරන එක ජාවලින් ඇකඩමි එකට විතරක් මේක කරන්න බැරිද? ජාවලින් ඇකඩමි එකට ඒකට මම උත්තරයකුත් මම කලින් දුන්නා වගේ මට පේන්නේ. ඒකට ෆාසිල් මුලින්ම මම ඔයාලට කියන්න ඕනේ ෆාසිල් මේකයි අපි ගොඩක් කම්පැනිස් වලට ස්පොන්සර් ලෙටර් දීලා තිබ්බා. මොකක් අවුරුදු ගණන් තිස්සේ ඉඳලා අපි දැනටත් අපි try කරනවා ස්පොන්සර්ස් වලට. තාමත් අපිට එක කම්පැනිකවත් අපිට ස්පොන්සර්ලා ආවේ නැහැ. ඒක එකයි. නමුත් මේ අපි මැන්චෙස්ටර් එක තියන්න මේ ඔබතුමාන ප්‍රශ්න වලට ඇවිල්ලා අපිට කරන්න බැරි කමක් නෙමෙයි. අපි මුලින්ම පටන් ගන්නකොටත් අපේ කම්පැනි විදිය ගොඩක් ආයතන අපිට උදව් කරපු කට්ටියක් ඉන්නවා. මෙතන නම්බර්ස් මෙතන කියන්න බෑ. හැම කට්ටියම අපිට උදව් කරපු ගොඩක් කට්ටිය ඉන්නවා. නමුත් මේක ඇවිල්ලා අපිට මේ මැන්චෙස්ටර් එක්ක අපි යන්නේ මේ ගමන ඇවිල්ලා හොඳ ගමනක් වාසේ. ඒක සමහර කට්ටිය හිතනවා මේ අපිට ඇත්තටම අපිත් එක මේ කාලයක් කරගෙන ගියා, අවුරුදු ගණක් කරගෙන ගියා. නමුත් ඇත්ත වශයෙන්ම මම ජෝර්ජ්ට මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙන්න ඕනේ. ජෝර්ජ් මගෙත් එක එකතු වුණාන් පස්සේ ෆාසිල් මේක සෑන් අයිඩියාස් එතුමා මට දුන්නා. මගේ යාළුවා වශයෙන් මට මේක කරගත්තා. ඒකෙන් ඇවිල්ලා අපේ ක්‍රීඩා සමාජය සහ අපේ නිලධාරි මණ්ඩලයට තමයි ඒක දන්නේ. තාමත් එළියට තාම ෆාසිල්ට වුණත් හරි මම මේ යම් කිසි දේවල් කියන්නේ. එකෙන් ඇවිල්ලා ෆාසිල් ඔයා කියන තනියම කරන්න බැරි දෙයක් නෙමෙයි අපි කරගෙන ආවේ. ක්ලබ්ම අපි කරගෙන ආවේ. ජාවලින් ක්‍රීඩා සමාජය, යූත් ටීම්, ඇකඩමි මේ ඔක්කොම කරගෙන ආවේ ස්පොන්සර් නැතුව. මේ කරගන්න බැරි දෙයක්. නමුත් මේ ජෝර්ජ් එක්ක එකතු වෙලා මැන්චෙස්ටර් යුනයිටඩ් එක එකතු වෙලා යම් කිසි හොඳ ගමනක් තමයි යන්නේ. නමුත් එතුමාගෙන් කිසිම බලාපොරොත්තුවක් නැහැ අපේ ක්ලබ් එක හෝ අපේ ඇකඩමි එක හෝ විකුණලා හෝ සල්ලි වලට හෝ එමේ කිසිම ගනුදෙනුවක් නැහැ.
එතුමාගෙන් 100%ක් ජාවලින් ක්ලබ් එකට සොකර් ඇකඩමියකට උදව්වක් තමයි වෙන්නේ මිසක් වෙනම කිසිම මේකක් එතුමාගේ නෑ. ඒක අපි දෙන්නගේ තියෙන යාළුකම තමයි මුලින්ම මම කියන්නේ. ඒක ඇවිල්ලා අපි දෙන්නගේ තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එකකින් තමයි මේක එයා ඉතලා අපිට කරන්න යන උදව්වක් තමයි. ඕගලන්ට බලාගෙන යන්න පුළුවන් මින් ඉදිරියට මොනවද වෙන්නේ කියලා. ඒ කියන්නේ කිසිම අසාධාරණයක් කාටවත් වෙන්නේ නැතුව එතුමාගෙන් කිසිම මේකක් අපේ ක්ලබ් එකට හෝ ඇකඩමියකට හානියක් වෙන්නේ නැහැ. ඔව් ඒක තමයි දැන් ආයිත් මම එතනටම එනවා. දැන් සභාපතිතුමා ආයිත් පැහැදිලිව කියනවා මෙතන මේ අර Facebook වල ගියපු මේ රූමර් එක නැති කරගන්න තමයි මමත් මෙච්චර මේ ඒ ප්‍රශ්නේ නැවතත් ආන්නේ. ඒ කියන්නේ මේ තවත් මීට වඩා හොඳ ගමනක් යන්න. දැන් ගියපු ගමනට වඩා ඒ කියන්නේ දැන් ක්ලබ් එකක් කරනවා කියලා කියන්නේ දැන් 2005 දී තමයි සභාපතිතුමා ක්ලබ් එක ගත්තේ. ඒ කියන්නේ ප්‍රෙසිඩන්ට් වශයෙන් ක්ලබ් එකට ආවේ. දැන් 2005 ඉඳලා දැන් 2021 වෙනකන් සෑහෙන ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ආපු ගමනේ තවත් ඒ ගමන හොඳ කරන්න, තවත් හොඳට යන්න තමයි. ඉතින් මේ වගේ දෙයකට මේගොල්ලන් තවත් අධියරක් මේ කියන්නේ තවත් ස්ටෙප් එකක් මූව් වෙලා තියෙන්නේ. ඉර්ෂාඩ් මම අර දැන් MSA එකේ MOU එකත් එක්ක පොඩ්ඩක් බලපුවාම ඒකේ මේ කාල පරිත්‍යාගයක් නැහැ. කවදද ඒක ඉවර වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ඇග්‍රීමන්ට් එකක් MOU එකක් සයින් කරනවා නම් කාල පරිත්‍යාගයක් දෙනවා. දැන් ඒකත් එක ප්‍රශ්නයක් කට්ටිය ගොඩක් ප්‍රශ්න කරන්න මොකද උනේ කියලා ක්ලබ් එක හරි ඇකඩමි එකට දුන්නා. මොකද ඒකේ ටයිම්ලයින් එකක් නැහැ. MSA එකත් එක්ක මේ පාර්ට්නර්ෂිප් එක කොච්චර කල් යනවද කියලා. ඒ ගැන පොඩ්ඩක් විග්‍රහ කරොත්. ඉර්ෂාඩ් මේ මම ඒ ගැන කියන්න මේ ඇත්තටම අපි MOU එකේ ඒක අපි ඇග්‍රීමන්ට් වශයෙන් කරාට මම කලින් ෆාසිල්ට කිව්වා වගේ කිසිම අපි අර ඇග්‍රීමන්ට් එකක් හෝ ඒක මම කියන්නේ මේ වලට මොනවාද මැන්චෙස්ටර් එක්ක තියෙන ගනුදෙනු වල කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ අපි යාළුකමල තමයි ඒක යම් කිසි දෙයක් අපි ඒක කරන්න ඕනේ ඉඳ තමයි අපි මැන්චෙස්ටර් යුනයිටඩ් එක්ක ජෝර්ජ් එක්ක යම් කිසි MOU එකක් ගාගත්තේ. නමුත් ඒක ඇවිල්ලා අපි එතන තියෙන්නේ ඇවිල්ලා දැනට දැනගන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකෙන් තමයි. ඒක මම කලින් ෆාසිල්ට කිව්වා වගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට තමයි එතුමා අපිට ඇවිල්ලා උදව් කරන්න ඇවිල්ලා තින්නේ. ඒක මේ අවුරුදු ගාණක් මේ මෙච්චරක් මේම ඒ වගේ දෙයක් නෑ මේ ඉර්ෂාඩ්. ඒක එයාත් එක්ක ඒකින්ද තමයි ඒක සමහර කට්ටිය මේක විකුණලාද අවුරුදු කීයටද දීලා තින්නේ. ඒ වගේ දෙයක් නෑ. ඒගොල්ලන්ත් එක්ක එකතු වෙලා ඒගොල්ලන් 100%ක් අපිට උදව්වක් කරනවා. ඒගොල්ලන්ත් එක්ක එකතු වෙලා යම් කිසි ගමනක් යන්න තමයි මේ MOU එක ගාලා දෙන්නේ මිසක් වෙන අවුරුදුකට අවුරුදු දෙකට ජාවලින් සොකර් ඇකඩමි එක දීලා එම්මෙන් නෑ. මේක තමයි ඇත්ත සිද්ධිය. හරි. ඒකත් එක්කම ඒකේ තවත් දෙයක් තමයි තිබ්බේ මේ ජාවලින් ඇකඩමි එකට අමතරව ජාවලින් ක්‍රීඩා සමාජයේ ඒගොල්ලන් කළමනාකරණයට සම්බන්ධ වෙනවයි කියලා. ඒ ගැන මොකද්ද කියන්නේ? ඒක ඇවිල්ලා ඉර්ෂාඩ් ඒකයි මම ජාවලින් ක්‍රීඩා සමාජයට කිසිම මේකක් නෑ. ජාවලින් ක්‍රීඩා සමාජයට ඒගොල්ලන් එන්නේ නෑ. ඒක ඒගොල්ලන් එන්නේ ඇවිල්ලා ජාවලින් සොකර් ඇකඩමි එකට තමයි ඒගොල්ලන් ඇවිල්ලා සපෝට් එකක් දීලා ඒගොල්ලන් අපි දෙගොල්ලෝ මේක විදියට ඒගොල්ලන්ගේ අණ්ඩද අපි මේ කරගෙන යන්නේ. නමුත් මේ ජාවලින් එකට අපි ඒගොල්ලන්ත් එක්ක මේ යාළු මගේ තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් මේකට එනලා එයා ජෝර්ජ් හෙඩ් කෝච් ප්‍රෙසිඩන්ට් ජෝර්ජ් ඔගස්ටින් ජෝර්ජ් අපිට ජාවලින් ක්‍රීඩා සමාජයට අපේ පුහුණු කරන්නේ අපේ ශිවකුමාර රාසා කෝච් එක්ක ඇසිස්ටන්ට් කෝච් ඉතින් එයා අපිට සහයෝග දෙනවා. ඒක නොමිලේ එයා සහයෝගය දෙනවා. ඒ වගේම එතුමා අපිට පොරොන්දු වෙලා තිනවා අපේ ප්ලේස්ලාට යම්කිසි ජොබ් අපිට අරන් දෙනවා කියලා අපිට පොරොන්දු වෙලා තිනවා. ඒ මට්ටමේ එයා ඇවිල්ලා ෆ්‍රී අපිට කෝච් කරන්න එනවා ජාවලින් ක්‍රීඩා සමාජයට. ඒකෙන් තමයි ජාවලින් ක්‍රීඩා සමාජයටයි මැන්චෙස්ටර් එකටයි එහෙම ලොකු මේකක් නැහැ. එහෙම දෙයක් නැහැ. හරි. මගේ තියෙන ඊළඟ ලොකුම ප්‍රශ්නේ දැන් අපි මැන්චෙස්ටර් සොකර් ඇකඩමි එක හරි ගොඩක් ඇකඩමි ගත්තොත් මේකට ටියුෂන් ෆීස් එකක් තියෙනවා. රෙජිස්ට්‍රේෂන් ෆීස් එකක්, ටියුෂන් ෆීස් එකක්. ජාවලින් ඇකඩමි එකම දන්න තරමින් මේ පුළුවන් නම් ගෙවන්න තත්ත්වය තියෙන්නේ.
දෙමාපියන්ට ගෙවන්න පුළුවන් නම් ගෙවනවා. ගොඩක් ළමයි ගෙවන්න නැතුව සෙල්ලම් කරනවා. ඒ ළමයිට ඔයගොල්ලෝ උදව් උපකාර කරනවා. ඉතින් මේ වගේ පාර්ට්නර්ෂිප් එකකදී ගොඩක් ජාවලෙන් මම කතා කරපු පේරන්ට්ලා ඒගොල්ලෝ අහන්නේ දැන් අපිට ඒ මැන්චෙස්ටර් ඇකඩමි ඉල්ලන ගණන් ගෙවන්න බෑ. එතකොට මේ ළමයිට මොකද්ද සාහනයක් තියනවද? ජාවලෙන් ඇකඩමි ළමයි තාමත් නොමිලේ ක්‍රීඩා කරපු ළමයි නොමිලේම ක්‍රීඩා කරනවද? ඉගෙන ගන්නවද? හොඳ ප්‍රශ්නයක් ඉර්ෂාඩ්. මම ඒකට උත්තර දෙන්න ගියා නම් ඉර්ෂාඩ් මේකයි අපි පටන් ගත්ත කාලේ ඉඳලා ඉර්ෂාඩ් අවුරුදු එකමාරක් නොමිලේ කරා. ලංකාවේ ඉතිහාසෙම කවුරුත් මේ කිසිම දෙයක් දෙන්න අපි බන් එකක් කිරි පැකට් එකක් දුන්නා ෆ්‍රී. කිරි පැකට් එකක් දුන්නා ලංකාවේ. මම හිතන්නේ ලංකාවේ කොයි ඇකඩමිත් ඒක දීලා නැහැ. ඒක ජාවලින් ක්‍රීඩා සමාජයේ විතරයි අපි කරේ. ඒක ෆ්‍රී කරා. ඊට පස්සේ කාලයක් යනකොට අපිට පොඩ්ඩක් අපහසුතාවයක් වුණා. ඊට පස්සේ ඒක බන් එක නැවතුවා. ඊට පස්සේ ආයෙත් අපි කිරි එක දීගෙන හිටියා. ඊට පස්සේ ඒකත් අපි නැවතුවා. අපි ඊට පස්සේ අපි කෝචස්ලාට පොඩි මුදලක් දෙන්න පටන් ගත්තා. ඒක ලොකු වීදමක් ආවා අපිට. ඊට පස්සේ අපිට පාපොන්දු සම්මේලනයෙන් අපිට කිරිපැකට් නොමිලේ හම්බුණා. කාලයක් තිස්සේ හම්බුණා. දැන් නෑ. කාලයක් තිස්සේ අපිට ඒගොල්ලන් නොමිලේ අපිට පාපොන්දු සම්මේලනයෙන් අපිට කිරිපැකට් 200ක් විතර අපිට දුන්නා. ඒක තමයි. දෙකකට එක මේ පාදිර වල කියන්න තියෙන්නේ මේ අර ඔයගොල්ලන් ෆීස් එක කියන්න ගත්තා නම් මේ අපි හැම සෙනසුරාදාම තමයි කරේ. සතියට එකපාරක් තමයි පුණිම කරේ. දැන් අපි සතියට දෙපාරක් කරන්න හදනවා. ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් මේ ෆාසිල් අපි ඊට පස්සේ අපි අර ෆ්‍රී කරගෙන ඉඳලා ඇවිල්ලා 500ක් ගත්තා. ඊට පස්සේ 1000ක් ගත්තා. 1000ක් අරගෙන උත් සෑන්ට ළමයින්ට අපි ජාවලින් ක්‍රීඩා සමාජයෙන් ජේසිෆ් නොමිලේ දුන්නා. ඒ වගේ බූට් නොමිලේ දුන්නා. සමහර දුප්පත් ළමයින්ට ෆ්‍රී කරා. එතකොට ඒ වගේ ස්ටෙප් එක කරා. දැන් ෆාසිල් දන්නවා දැන් යන මේක අනුව මුදල් තමයි ප්‍රශ්ලීකුත් සමහරට මම හිතන්නේ අපිට මුදල් තිබුණා නම් අපිට ඇතුළේ ඉන්න තිබුණා සුපර් ලීග් ගන්න තිබුණා. ඒකෙන්ද මේ දැන් අපි ළමයින්ට ඒක වර්ධව හිතන්න එපා. ඒක තමන් දෙමෝපියන් මේක වර්ධව හිතන්න එපා. ඔයගොල්ලෝ එන්නේ ඒකෙන් මේ අපි ෆීස් එකක් ගන්නවා. ඒක සතියට දවස් දෙකක්. සතියට දවස් දෙකක් අපි මේ ගන්න එක හොඳ දෙයක් වෙන ළමයින්ට හොඳ දෙයක් වෙන දෙමෝපිය ඔයගොල්ලන්ගේ මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ළමයි වෙනුවෙන් ඒක අපිට ඒ සල්ලි වලින් අපි ක්‍රීඩා සමාජය දිනු කරන්නව ඒකෙන් අඹු කරන්නව නෙමෙයි මේක යම්කිසි මට්ටමින් තමන්ගේ ළමයින්ව ඉදිරි ගමනකට ගෙනියන්න මේකෙන් හොඳ දෙයක් වෙනවා. ඒ වගේම ෆාසිල් මම ඕලාන්ට කියන්න ඕනේ දුප්පත් ළමයින්ට අපි ෆ්‍රී අනිවාර්යෙන් කරනවා. ඒ වගේම මැන්චෙස්ටර් සොකර් ඇකඩමි එකේ ඒගොල්ලන්වත් දුප්පත් ළමයින්ට සෑන්ඩ් උදව්වක් කරනවා. ඒගොල්ලන්වත් ෆ්‍රී කරනවා. මැන්චෙස්ටර් සොකර් ඇකඩමි එකේ ඒගොල්ලන්වත් ෆ්‍රී ළමයින්ට ෆ්‍රී කරන ළමයි ඉන්නවා. ඒ වගේම අපිත් අනිවාර්යෙන් දුප්පත් ළමයින්ට කරනවා. නමුත් පේරන්ට්ස්ලා පොඩ්ඩක් අපිත් එක්ක උදව් කරන්න තමන්ගේ ළමයි වෙනුවෙන් පොඩි මුදලක් විතර දැන් රුපියල් 2000ක් කියන්නේ පොඩි මුදලක්. අපි මාළක මුදලක් ගන්න මං අනේ ඇකඩමිය කම්පෙයාර් කරන්නේ නැහැ. නමුත් අපි දැන් තමයි පටන් ගන්න යන්නේ. රුපියල් 2000ට අපි පොඩි මුදලක් අරගෙන පටන් අරගෙන අපි හොඳ දෙයක් කරන්න බලන්නේ. ඔව් මං හිතනවා නැවතත් අපි ඉර්ෂාඩ්ගේ කනෙක්ෂන් එක නැති වුණා. කෙසේ හෝ අපි තවත් සාකච්ඡා කරන්න තියෙනවා සභාපතිතුමාත් එක්ක එහෙම එකපාරටම සභාපතිතුමාව යවන්නත් බෑ අපිට. ඒ හින්දා මේ තවත් ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් සභාපතිතුමනි දැන් අපිට කියන්න සභාපතිතුමනි අපි දැන් ඔයා පැහැදිලි කරා මෙන්න මේ කාරණාව නිසා තමයි ජාවලින් ඇකඩමි එක මාස් එක්ක ලින්ක් උනේ මෙන්න මේ නිසා තමයි කියන එක. ඉතින් සභාපතිතුමාගෙන් අපිට වචනයක් ස්ථීර වචනයක් ලබා ගන්න පුළුවන් වුණා. මම නැවතත් ආයිත් මතක් කරනවා ක්ලබ් එක හෝ ඇකඩමි එක හෝ කාටවත් විකුණලත් නැහැ විකුණන්නෙත් නැහැ. ඒක ඒ සාතිකය තමයි අපිට ගන්න ඕනේ සභාපතිතුමාගෙන්. අපි මම හිතන්නේ අපි ඒ උත්තරේ එතුමාගෙන් අපි ලබා ගත්තා. අපි දැන් පොඩ්ඩක් කතා කරමු
සභාපතිතුමනි DCL තරඟාවලිය ගැන දැන් සුපර් ලීග් තරඟය පටන් ගන්නවා. ඒ වගේම ඒ ප්‍රශ්නේ ආලා තිබෙනවා සරන්ඩිප් කණ්ඩායමේ ලේකම් නවුසිල් ආලා තියෙන ප්‍රශ්නයක් DCL තරඟයයි සුපර් ලීග් තරඟයයි දෙකම එක කාල පරිච්ඡේදය තුල ක්‍රීඩා කළ යුතුයිද කියලා ආලා තියෙනවා. ෆෑන්ගේ ප්‍රශ්නයක් මේ මං හිතන්නේ ඔබතුමා දන්නවා. සරන්ඩිප් කණ්ඩායමේ නවුසිල් යනවා DCL දැන් සුපර් ලීග් එක පටන් ගන්නවා. සුපර් ලීග් එකේ යනකොට ප්ලේයර්ස්ලා යනවා DCL ක්ලබ් වලින් ඉඳලා සුපර් ලීග් ගහන්න යනවා. එකක් ආසාවට යනවා. ලොකු තරඟාවලියක් ඉන්න තව එකක් මුදලට යනවා. ඉතින් ආර්ථික මට්ටමේ ආර්ථික තත්ත්වයෙන් උත් උන්ට ඉතින් අපිට මොකුත් කියන්න බෑ. ඒත් ඉන්නේ පහළ මට්ටමක. ඉතින් මේ තරඟාවලි දෙකම එක කාල පරිච්ඡේදයේ සෙල්ලම් කරන්න ඕනේද කියලා අහනවා. නැත්තම් DCL එක ගහලා ඊට පස්සේ සුපර් ලීග් එක ගහනවද කියලා එහෙම ප්‍රශ්නයක් අහනවා. ඔබතුමාගේ මතය මොකද්ද ඒ සම්බන්ධව? ෆාසිල් අපිට නම් දැනට කිසිම දැනුමක් කරලා නැහැ පාපොන්දු සම්මේලනයකින් ඇවිල්ලා DCL එක සෙල්ලම් කරනවා කියලා. ඒ මමත් සමහර නිලධාරි කට්ටියගේ මමත් ආලා තිබ්බා. ඒකත් දැන් මේ අපිට දැන් මේ වෙන්නේ දැන් අවුරුද්දක් තිස්සේම කොරෝනා වසංගතයෙන් ඇවිල්ලා අපි කිසිම ක්‍රීඩා සමාජයක් ටූර්නමන්ට් එකක් නෑ මොකුත් නෑ පාපා. ඕලා ඔබතුමාලා දන්නවා ඇති මේ ෆුට්බෝල් පාපොන්දු සම්මේලන ප්‍රෙසිඩන්ට් කප් එක සෙල්ලම් කරා. ඒකෙන් පස්සේ මොකුත් සෙල්ලම් කරේ නෑ. මේ මැචස් ටික ඕගොල්ලන් බලලා ඇති ජාවලින් ක්‍රීඩා සමාජය මොන වගේද සෙල්ලම් කරේ කියලා. ඒකෙන් පස්සේ කිසිම මේකක් අපිට ජාවලින් ක්‍රීඩා සමාජයට ඒ කියන්නේ චැම්පියන් ලීග්ස් ඒවලට කිසිම දෙයක් අපිට මේක කරලා නැහැ. දැන්ට මේගොල්ලන් යන්නේ පාපොන්දු සම්මේලනයේ සුපර් ලීග් එක තමයි ඒගොල්ලන් කරගෙන යන්නේ. අපිට කිසිම තොරතුරක් දීලා නැහැ මේ චැම්පියන් ලීග් එක පටන් ගන්නවා කියලා. ඔව් එතකොට නෑ ඔව් චැම්පියන් ලීග් එක පටන් ගන්නවා කියලා තාම කිසිම මේකක් නැහැ. දැන් එයාගේ ප්‍රශ්නේ එහෙම පටන් ගත්තොත් ඒ දෙකම එකට යන්න ඕනද නැත්නම් වෙන වෙනම ගහන්න ඕනද? ඔයාගේ මතේ සභාපතිතුමාගේ මතය මගේ ජාවලින් ක්‍රීඩා සමාජයේ මතය කියලා කියන්නේ නම නිකන් යන ඕන දෙයකට අපි ඔට්ටු. ඒ කියන්නේ අපේ ගාව ඕන ටූර්නමන්ට් එකකට සෙල්ලම් කරන්න අපේ ගාව ප්ලේස්ලා ඉන්නවා. මේ මාසේ මේගොල්ලන්ත් එක්ක සෙල්ලම් ගන්න කැමති වුණත් හරි අපි ජාවලින් ක්‍රීඩා සමාජයේ සූදානම් වෙලා ඉන්නේ. ඔව් ඒ කියන්නේ තවත් මේ මාසේ ෆුට්බෝල් සෙල්ලම් ටූර්නමන්ට් එක සෙල්ලම්. එතකොට තවත් පණිවිඩයක් තමයි දෙන්නේ. මම මේ පණිවිඩයේම සුමිත් වල්පොල කෝච් මාස්ටරුත් කමෙන්ට් කරලා තිබ්බා ගිය සතියේ සවුන්ඩර්ස් is ready always. හෙට සෙල්ලම් කරන්න කියලා කිව්වොත් සවුන්ඩර්ස් කණ්ඩායමත් සුපර් ලීග් තරඟාවලියට සෙල්ලම් කරන්න රෙඩි කියන එක. ඔව් ඉතින් මම අනවතත් කියනවා. ඉතින් ඒක තමයි මෙවැනි කණ්ඩායම් දෙකක් මෙම තරඟාවලිය නැහැ කියලා කියන්නේ සෑහෙන ප්‍රේක්ෂකයන්ටත් හරි අප්සෙට්. මොකක්ද ඇයි ජාවලින් නැත්තේ, ඇයි සවුන්ඩර්ස් නැත්තේ? ලංකාවේ මේ වන විට හොඳම ෆෑන්ස් බේස් එකක් තියෙන ක්ලබ් දෙකක් වැඩිම නෙමෙයි හොඳම ෆෑන් බේස් තියෙන ක්ලබ් දෙකක් තමයි සවුන්ඩර්ස් කණ්ඩායම සහ ජාවලන් කණ්ඩායම. ඉතින් ලංකාවට ඕන තරම් ක්‍රීඩකයන් බී කරලා දීලා තියෙනවා. ලංකාවේ ක්‍රීඩා කරපු සුපිරි ක්‍රීඩකයන් පවා මෙම ක්‍රීඩා සමාජයෙන් බී වෙච්ච ක්‍රීඩකයන් කියලා කියන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ වගේම තව එක ප්‍රශ්නයක් තියෙනවා මේ ඇකඩමි එක සම්බන්ධව සභාපතිතුමා අපිට කියන්න. දැන් කවුරු හරි ඉස්සරහට ඇවිල්ලා හරි අපි මේ ඇකඩමි එක බාර ගන්න, අපි ඒකෙන් මොන හරි ක්ලබ් එකට සපෝට් එකක් දෙන්නම් කියලා කිව්වොත් ඔබතුමා ඒකට මොකද්ද කියන්නේ? සභාපතිවරයෙකු ලෙස ඔබතුමා ඒ කවුරු හරි එම කියලා කිව්වොත් ඒක හරි කියලා පිළිගන්නවද නැත්නම් ඒකට මොන හරි ඔබතුමාගේ මතේ අපි කැමති අනුමත කරන්න කිසි දෙයකට අපි ජාවලින් ක්‍රීඩා සමාජය ජාවලින් ඇකඩමිය කිසි දෙයක් කාටවත් දෙන්නේ නැහැ. අපි කවුරු ආවත් හරි අපි ඒක කරන්නේ. මේ ජාවලින් ක්‍රීඩා සමාජය කියන්නේ අපේ සවුන්ඩර්ස් වගේ පැරණි ක්‍රීඩා සමාජයත් අපිත් ඇති තව අවුරුදු ගානකින් අපිත් අවුරුදු 100ක් සමරනවා. ඒ වගේ ක්‍රීඩා සමාජයක්. ඒකෙන්ද අපිට මේ ක්‍රීඩා සමාජය ඔයගොල්ලන්ට දන්නවා මේක මුලින්ම පටන් ගත්තේ කවුද කියලා? ෆාසිල් FA යාසිම් ඒගොල්ලන්ගේ පිටද එයාගේ පුතත් එක්ක තමයි දැන්
තස්නිම් යාසිත් අපේ මගේ හොඳම මිතුරා. එයාත් එක්ක තමයි මම මේ කරගෙන යන්නේ. ඒකත් එක්කම අපේ කණ්ඩායමක් ඉන්නවා, ඔෆිසර්ස්ලා ඉන්නවා. ඒ කණ්ඩායමත් එක්ක තමයි අපි සෙක්‍රටරිලා, ඔෆිසර්ස්ලා සෙට් එකම ඉන්නවා. ඒගොල්ලන්ත් එක්ක තමයි මම කරගෙන යන්නේ. නමුත් මේ අවස්ථාවේදී කිසි දෙයක් කවුරු ආවත් හරි අපි මේ ක්‍රීඩා සමාජය හෝ ඇකඩමියක අපි කාටවත් දෙන්නේ නැහැ. ඒක මම වගකීමෙන් ඕගොල්ලන්ට කියන්න. ඔව් ඒ කියන්නේ ඒක දෙනවා නම් මම ක්‍රීඩා සමාජය ක්ලබ් එක දෙනවා නම් මම ආයෙත් දෙන්නේ මගේ මිත්‍රා තස්ලිම්ට විතරයි. ඒගොල්ලන්ගේ ක්ලබ් එකනේ. එයාගේ ක්ලබ් එක ඔව් ඒක එයාගේ තාත්තා මම හිතන විදිහට යාසින් මහත්තයා තමයි ක්ලබ් එක පටන් ගත්තේ. යාසින් මහත්තයා මේ ෆාසිල් මේකනේ මේක අපි දැන් අවුරුදු ගණනක් බොහොම අමාරුවෙන් ස්පොන්සර්ලා නැතුව කිසිම මේකක් නැතුව අපි මේක කරගෙන ආවේ ක්ලබ් එක. මින් ඉදිරියට දැන් වෙටානිද්ද ඇවිල්ලා මම ක්ලබ් එක කරන්න මම ඇකඩමිය කරන්න කියලා ඇවිල්ලා ඔහම දෙන්න උවමනාවක් නෑ. අපිත් මේ උපන් ගමනේ ෆාසිල් අපි උපන් ගම අපේ දැන් නම දැක්කට ජාවලේ ක්‍රීඩා සමාජය මේක. දැන් ජාවලෙන් ක්‍රීඩා සමාජය ජාවලේ ස්පෝර්ට්ස් ක්ලබ් දැන් ප්‍රයිවට් ලිමිටඩ්. ඒකත් ඒක සුපර් ලීග් එකට ගන්න ජාවලේ ප්‍රයිවට් කම්පැනි එකක් කියනවා. ඒක සෙල්ලම් ඒ යටතේ තමයි ඒකෙත් අපේ මේ ඩිරෙක්ටර්ස්ලා එක්ක අපි 4 දිනක් වගේ ඉන්නවා අපි. ඔයාට මේ මම එක්කෙනෙක් ඒ වගේම එෆ්ඒ යාසිම් මොලන් දන්නවා හිටපු පාපොන්දු සම්මේලනයේ ප්‍රෙසිඩන්ට් ඒ වගේ සිට්ලිකේ හිටපු ප්‍රෙසිඩන්ට් එයාගේ පුතා තස්ලිම් යාසිම් තස්නිම් ඒ වගේම තවත් අපිට දැනටත් අපේ සිට්ලිකේගේ සභාපති වෙලා ඉන්නේ ආර් පුනේන්ද්‍රන් මහතා ඒ වගේම මගේ මිතුරා මේ ෆ්‍රැන්ක් ප්‍රකාශ් කියලා ඔයාලා දන්නවා ප්‍රකාශ් අයියා එයා බිලියර් ස්නූකර් මේකේ වයිස් ප්‍රෙසිඩන්ට් එකෙන් ඉන්නේ කෙනා ඒගොල්ලන් තමයි අපි 4 දිනක් තමයි ඩිරෙක්ටර්ස් මේ කරගෙන යන්නේ ප්‍රයිවට් ලිමිටඩ් එක. ඒකෙන් තමයි ෆාසිල් මේක කාටත් අපි කියන්නේ. ඔව් මම නැවතත් එන්නම් මැක්සි අයියා මේ සෝරි සභාපතිතුමා ඒ ප්‍රශ්නෙට. දැන් තවත් මේ ඇකඩමියක අපි තවත් ඇකඩමියකට දෙන්නේ මේකෙන් මොනවා හරි යම්කිසි හොඳක් වෙන්න කියලා. හොඳක් වෙන්න කියලා තමයි අපි දෙන්නේ. ඉතින් කවුරු හරි ඇවිල්ලා හරි ඒ හොඳ අපි කරන්නම් ඔයගොල්ලන් ප්‍රෙසිඩන්ට්ලා ඇඩ්මිනිස්ට්‍රේෂන් එක ඒවම තියන්න අපි උදව් කරන්නම් අපි ක්ලබ් එක නෙමෙයි මම කතා කරන්නේ විශ්වේෂන් මම කතා කරන්නේ ඇකඩමිය ගැන ඇකඩමිය එක අපි මොකද්ද ඕනේ සපෝට් එක ඊවන් ප්ලේයර්ස්ලා ළමයිට ෆ්‍රී කරලා අපි කරලා දෙන්නම් කියලා කවුරු හරි රික්වෙස්ට් එකක් මම කියන්නේ ක්ලබ් එක දෙන්න හෝ ඇකඩමිය එක දෙන්න නෙමෙයි කවුරු හරි ඉල්ලීමක් කරොත් සභාපතිතුමා මේක දෙන්න අපි මේ ළමයිට ෆ්‍රී කරලා ඉල්ලීමක් මොන වගේ ඉල්ලීමක් ඒකේ නෑ ඒක තමයි කියන්නේ ඇකඩමිය එක දින්න ඔයගොල්ලන් ඉන්න විදියට ඉන්න අපි කෝචස්ලා දාලා අපි ඒ කියන්නේ මේ ඇකඩමිය එක රන් කරන්නම් බැරි කට්ටියට අපි ෆ්‍රී කරන්නම් හරි මේකෙන් මොන හරි යම් කිසි දෙයක් ආදායමකුත් වෙනවා නම් ඒ ආදායමත් ක්ලබ් එකට දෙන්න මේ වගේ කොන්දේසි වලට ආවොත් සලකා බලනවාද සලකා බලනවා කියලා කියනවිල්ලා මේ අවස්ථාවේදී ෆාසිල් මේකයි මේ ඒකයි මම ඔයාලට පැහැදිලිව මම කිව්වේ මේ උත්තරය ඇවිල්ලා අපිට පිටේ කෙනෙක්ට මේක දෙන්න බෑ මේක ඒක සාමාන්‍යයෙන් අර ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් වගේ පිටේ කෙනෙක්ට මේක දෙන්න මේක අපි ආරම්භ කරලා තින්නේ මේක උදාහරණට මේ ගත්තත් ඔයාත් මේ වෙලාවෙම කියන එක මේ සවුන්ඩර්ස් එකම කියලා මේක අපේ ගමේ මේක අපි ඒක මොන අවස්ථාවකද අපි මේක අනිවාර්ය අතල්ලා දෙන්නේ ඔව් එම මොන අවස්ථාවකදත් ඇවිල්ලා මේක බොහොම අමාරුයි මේක අපි දැන් අපේ යාස්මිගේ කාලේ ඉඳලා අවුරුදු 100ක් වෙන්න යනවා ඒ පිළිවෙලට අපි කරගෙන ගියේ දේ ඇවිල්ලා මේගොල්ලන් බොහොම මාංශයෙන් මේ කරගෙන ආපු එක ඊට පස්සේ 2005 ඉඳලා මම මේක බොහොම මාංශයෙන් බොහොම අමාරුවෙන් මම මේක කරගෙන ගියේ එක ඇවිල්ලා ෆාසිල් දැන් තුන්වෙනි මිනිහේ කොයි ඔය එක්කෙනෙක් ඉඳලා මේකට ඇවිල්ලා කිසි දෙයක්වත් මම ඉන්නකම් මේක දෙන්නේ නැහැ. ඒක වගේම තමයි මගේ මිත්‍ර තස්ලිමුත් ඒක දෙනවා නම් මම මේ ක්ලබ් එකෙන් මේක දෙන්න ඇවිල්ලා තස්ලිම්ට විතරයි. ඒ අරන්න තුන්වෙනි මිනිහෙකුට මේ ක්ලබ් එක හෝ ඇකඩමි එක හෝ කිසි අවස්ථාවක කාටවත් දෙන්න අපි. ඔව් ඒ පැහැදිලි ඔව් ඒ මට තෝඩෝනේ පැහැදිලි උත්තරේ ඔබතුමාගෙන් ලබා ගැනීම තමයි. ඉර්ෂාඩ් මං හිතන්නේ ආයිත් සම්බන්ධ වුණා. ඔව් ඔව් කියන්නේ
ගමේ ටීම් එක ඔබතුමා ඔව් කියන්න මැක්ස් නෑ ඔබතුමා ඉරිසත් ඔයාලා දන්නවා ඉතින් ජාවා කොම්පැනි විදියේ කොච්චර ප්‍රබල ක්‍රීඩා සමාජයක් ගොඩක් තිබුණ තැනක්ද මේක. ගොඩක් ක්‍රීඩා සමාජවල ගොඩක් නැෂනල් ක්‍රීඩා BHS තැනක්ද මේක. නමුත් දැන් අපි හොඳ මට්ටමකට වික්ටරි බ්ලැස්කියා ඒ වගේ ගොඩක් නම් තිබ්බ දැනට අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ ජාවලින් ක්‍රීඩා සමාජය එක චැම්පියන් ලීග් ගාගෙන ඉන්නේ. ඒකෙන්ද අපිට මේ ගම ආරක්ෂා කරන්න දැන් ඇත්තට කොම්පැනි විදිය කොළඹ දෙක කියලා කියන දැන්ට අපි නම ගෙනියන්න තියෙන එකම ක්ලබ් එක ජාවලින් ක්‍රීඩා සමාජය විතරයි. ඒක තමයි මගේ දැන් තිබ්බේ මැක්සි දැන් උත්තරේ භාගයට දුන්නා. දැන් කොම්පැනි විදිය කිව්වම දැන් මැක්සි ඇවිල්ලා සිටි ලීග් එකේ උපසභාපති කෙනෙක්. හරි. දැන් සිටි ලීග් එකට තමයි ගොඩක් කොම්පැනි විදියේ ක්ලබ්ස් ටික තියෙන්නේ. දැන් ඒ ලොකු ක්ලබ්ස් ටික බැලුවොත් වික්ටරි තාමත් කණ්ඩායම තියෙනවා. ඒකට FA කප් දානවා, ඩිවිෂන් 1 නියමිත කරනවා. එතකොට ඕවගේ ක්ලබ්ස් now Red Star තිබ්බා, Red Sun තිබ්බා, Black Square තිබ්බා, Young Victory තිබ්බා, Slave Island 11 කියලා පොඩ්ඩක් තියෙනවා. ඒ ක්ලබ්ස් ටික නැති වෙන්න හේතුව මොකද්ද? කොම්පැනි දෙයයි ජාවලිනුයි වික්ටරි ඊට පස්සේ පොඩ්ඩක් තියෙනවා. අනිත් ඒවා නැතුව ගියේ මොකක්ද හේතුව? මේ මං ලීග් එක පැත්තෙන් අහන්නේ මේක. මේක මම නම් මේ ලීග් එක පැත්තෙන් කියලා කියන්නේ ඉරුසත් මේක ඒගොල්ලන්ගේ මේක 100% කියනගෙන පරිපාලන පැත්ත තමයි. ඉතින් අපි ඇත්තටම ඇවිල්ලා වික්ටරිය කරපු මම දන්න තරමට පරණ කට්ටියක් කරලා ජේලම් මාස්ටර් ඕගොල්ලන් දන්නවා. එතුමා තමයි කාලයක් තිස්සේම කරගෙන ගියේ. එතුමාගේ යටතේ තමයි එයා ක්ලබ් එක කරගෙන ගියේ. ඊට පස්සේ දැන් මේ අපේ සබීර් බොහොම අමාරුවෙන් ඒ ක්ලබ් එක කරගෙන යනවා. වික්ටරි ක්ලබ් එක කිසිම ස්පොන්සරයක් නැතුව. දැන් වෙනම දැන් බ්ලැස්කියා කොටසක් කරනවා කට්ටියක්. අපේ മന്ത്രിතුමා නස්ලා ඒ වගේ කට්ටියක් බ්ලැස්කියා කරනවා. මේක ඒගොල්ලන් කරන අර පරිපාලන අනුව තමයි දැන් අපේ ගත්තනම් ඒකට ඉරුසත් උදාහරණ කියන්න ගත්තා ජාවලින් ක්‍රීඩා සමාජය කියන්නේ මම ජාවලේ. මම ජාවලින් ක්‍රීඩා සමාජයේ සෙල්ලම් කරපු ප්ලේයර් කෙනෙක්. ඒ වගේම අපේ කට්ටියක් හිටියා පරණ කට්ටියක් මේක කරගෙන ගිය කට්ටියක් හිටියා. ගොඩක් කට්ටිය හිටියා අපේ මේ ජාවලින් ක්‍රීඩා සමාජයේ සෙල්ලම් කරපු ගත්තනම් අපි සෙක්‍රටරි හිටියා මොලින් ආමස්ටෝන්. ඒ වගේ ඒ ඔක්කොම ගමේ කට්ටිය. ඒගොල්ලන්ගේ එකත් එක්ක අපි එකමුතු වෙලා ඔක්කොම කරගෙන ගිය මේක තමයි මේක අපි දැන් මේක ෆලෝ කරගෙන යන්නේ. ඒක මං හිතන විදිහට වික්ටරි එකට ඒක අවස්ථාවක් හම්බුන්නේ නැහැ. බ්ලැස්කියාකට ඒක බැඳිලා ගියා. ඒ වගේ යන් වික්ටරි එකපාරට නැති වුණා. ආයිත් දැන් අපි ස්ලේව් අයිලන්ඩ් 11 කියලා එකක් දවා කිව්වා වගේ ඒ වගේ කරගෙන යනවා. හරි. අපි යන්නේ අපි එක බේස් එකක් යනවා. අපි ජාවලින් ක්‍රීඩා සමාජය කරගෙන යන මේකකින් ඇවිල්ලා දැන් මං ඉදිරියට කවුරු හරි කරන්න වුණත් අපේ කට්ටියක් ඉන්නවා. මගේ පිටිපස්සේ කොටසක් ඉන්නවා මේක කරගෙන යන්න. ඒ ක්‍රීඩා සමාජය වලට මං හිතන විදිහට පරිපාලන පැත්තෙන් පොඩි ඒ වගේ මොනවා හරි ප්‍රශ්න ඇති ඉතින්. ඔව්. එතකොට ලීග් එක පැත්තෙන් ඒගොල්ලන්ට මේ පරිපාලනය ගැන හරි කොහොමද පොඩ්ඩක් කරන්නේ? ඒ වගේ සපෝට් එකක් දෙන්න පුළුවන්කමක් තියෙනවද ලීග් එකට? ලීග් එක ගත්තොත් මොකද ග්‍රවුන්ඩ් එකක් තියෙනවා ලීග් එකට මේ ක්ලබ්ස් ටිකක් තියෙනවා ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒතකොට ලීග් එකට මොනවා හරි වගේ පරිපාලනයේ පැත්තට ගලන උදව් කරන්න ක්‍රමවේදයක් තියෙනවද මොනවද? ලීග් එකේ පැත්ත ගත්තා නම් ඉරුසත් මම මේක උපසභාපති වෙලා ඉන්න කාලේ ඉඳලම මේ ආර් පොවෙනිදන මාත්‍යා තමයි අපේ ප්‍රෙසිඩන්ට්ලා ඉන්නේ. එයා සෑන්ට මේ අපේ ලීග් එකේ ඉඳලා හැම ක්ලබ් එකකටම සෑන්ට උදව්වක් කරපු පුද්ගලෙක් උගල් මාත්‍යා කියන්නේ ගෙනවිලා. ඒ කියන්නේ වික්ටරියෝ බ්ලැස්කියාවෝ ස්ලේව් අයිලන්ඩ් එවනවෝ තමන්ගේ අතින් මේ මුදල් වලින් බූට්ස් ජේසි පර්චේස් කරලා එයාගේ ලීග් එකෙන් මම හිතන විදිහට ක්ලබ්ස් වලට උදව්වක් කරනවා. ඒකදී ටීම්ස් ඩෙවලොප්මන්ට් ඕනේ ඒක තමයි වෙලා තියෙන්නේ ඉර්සත් දැන් ඒක තමයි තියෙන ප්‍රශ්නය වෙලා අවස්ථාවක් ලීග් වල මැචස් ගානවා අඩුයි. දැන් සිටි ලීග් එකේ වුණත් දැන් අඩුම තරමේ ප්‍රෙසිඩන්ට් කප් කියලා ටූර්නමන්ට් එකක් යනවා. ඒ වුණාට ඊට ඉස්සෙල්ලා තිබ්බා යාසින් කප් එක තිබ්බා, සිල්වර් කප් තිබ්බා, අබ්දුල් රහමාන් කප් තිබ්බා. දැන් ඕවාගේ ටූර්නමන්ට් ඇයි වෙන්නේ නැත්තේ? මොකද පොඩි ටීම්ස් වලට සිටි ලීග් එකේ ගොඩක් ටීම් 24ක් විතර ලීග් එකේ සම්බන්ධ වෙලා ඉන්නවා. මේ වගේ ටූර්නමන්ට්ස් වෙන්නේ නැත්තේ ඇයි දැන්? දැන් ඉර්සත් ඒක මම දැන් මේ අපි ගිය සතියේ සිට්ලික් මීටිම තිබ්බා.
සික්ලික් මීටිමේදී අපි දැන් නැවත අපිට දැන්ට මේ ප්‍රෙසිඩන්ට් කප් එක අපි දැන් මැචස් තුනක් තියෙනවා. ඒ කියන්නේ මේ කොළඹ FC ෆයිනල් වෙලා තියෙනවා, සෙමි ෆයිනල් ජාවලින් සවුන්ඩර්ස් තියෙනවා මේ මැච් එක ගන්න. එතකොට මේ සභාපතිතුමා ඩිවිෂන් 1 ටූර්නමන්ට් එකකුයි අන්ඩර් 19 ටූර්නමන්ට් එකකුත් ආයෙත් ඒගොල්ලන් කරන්න හදනවා. මේ ගිය අවුරුද්දේ අන්ඩර් 19 ටූර්නමන්ට් එකක් කරා. ඒ සභාපති යෝජනා ඉතින් එයා කිව්වා දැන් ආවිලා අන්ඩර් යංග්ස් අන්ඩර් 19 ඒ වගේ මං හිතන්නේ ඉර්ෂාද් මං මෙතන කියන්න බෑක ඒ වගේ ටූර්නමන්ට් තිබ්බනම් ඉර්ෂාද් යම්කිසි මට්ටමකින් ක්ලබ්ස් හරි දිනුනේ ප්ලේස්ලා දිනු වෙයි. ඒ කියන්නේ අපි දැන් ෆුට්බෝල් ඩෙවලොප් කරන්න ඕන නම් මේ ඇකඩමි වගේ මේ යං අන්ඩර් 19 අන්ඩර් 21 ඒ වගේ ටූර්නමන්ට් එක තමයි තියෙන්න ඕනේ. එතකොට තමයි ක්ලබ් එකක් දිනු වෙන්නේ. අපිට නිකන් බොරුවට මේ ක්ලබ්ස් එකක් තියාගෙන මැචස් ගාගෙන ඉන්න එක නෙමෙයි තියෙන්නේ. ඒක ටීම් එක ඩෙවලොප් වෙන්න එක ෆුට්බෝල් ඩෙවලොප් වෙන්න ඕන නම් අපි මේ මට්ටමින් අපි එන්න ඕන උඩට. එතකොට තමයි අපිට මම පාසිල්ට කිව්වා වගේ අපේ ගිය අවුරුද්දේ ආපු අන්ඩර් 19 ටූර්නමන්ට් එකේ ආවිලා අපි ඇකඩමි එකෙන් ආපු ළමයින් තමයි අපි චැම්පියන් කරේ. ජාවලින් චැම්පියන් වෙන්න හේතුව ඒක තමයි. එතකොට අපි මේ පැත්තෙන් යනකොට ඒ වගේ ටූර්නමන්ට්ස් තිබ්බත් ඉර්ෂාද් වා කියන වගේ දුවන වෙන්න පුළුවන්. නමුත් ඒකට මම හිතන විදිහට ප්ලේස්ලා ඉන්නවද කියලා දන්නෙත් නැහැ. ඒ වගේ ටූර්නමන්ට් එකක් තිබ්බොත් ඒක දිනු වෙයි. ක්ලබ්ස් දිනුව ගන්න. නමුත් මේ මම හිතන විදිහට ඒ ටීම්ස් වලට ස්පොන්සර්ලා නැහැ. බොමාමාවෙන්ද ඔක්කොම කරගෙන යන්නේ. කොම්පිටිටිව් ටීම්ස් ඔක්කොම ස්පොන්සර්ලා නැහැ. බොමාමානේ ඔක්කොම කරගෙන යන්නේ. ඉදිරියට බලමු. ඒගොල්ලන්ම try එකක් දෙයි ඉස්සරහට එන්න. ඔව් මම හිතන්නේ ඒකයි වැදගත්. මම හිතන්නේ පරිපාලනය තමයි ඔකට ගොඩක්ම අතීත දෙන්න ඕනේ පටන් ගන්න. මොකද අපි දන්න තරමේ ඔයගොල්ලෝ අපි ශ්‍රී ලංකන් කාලේ පොඩි ටූර්නමන්ට් ගොඩක් තිබ්බා. පොඩි C division D division B division කියලා. දැන් ප්‍රෙසිඩන්ට් කප් එක ගැන කියපු ඉඳලා මම අහන්නේ දැන් මම හිතන්නේ මාර්තු මාසේ ප්ලෑන් එකක් තියෙනවා. අර ගිය අවුරුද්දේ නැවතිච්ච සෙමි ෆයිනල් එකේ ඉඳන් පටන් ගන්න. එතකොට ජාවලින් ටීම් එකේ දැනට කොහමද තත්ත්වය? මම දන්නේ ෆරන් බෙලස් කතා කරලාද කියලා. දැනට ඔයගොල්ලන්ගේ කොහමද ස්කොඩ් එක? දැන් සුපර් ලීග් එක පටන් ගන්නවා. ප්ලේයර්ස්ලා ක්ලබ් එක අත්හැරලා ගිහිල්ලා තියෙනවද? අලුත් ක්ලබ්ස් වලට නැත්නම් මේ පරණ කට්ටියන් ඉන්නවද? අලුත් ප්ලේයර්ස්ලා ඇවිල්ලා තියෙන ටීම් එක ගැන පොඩ්ඩක් කිව්වොත් අපිට දැන් හොඳ ප්‍රශ්නයක් මේ ඉර්ෂාද්. සුපර් ලීග් එකේ ඇවිල්ලා අපේ මේ ඉර්ෂාද් ප්ලේස්ලා අය දෙනෙක් අපේ පිට ක්ලබ්ස් අපි කතා කරලා තිබ්බා අපේ ප්ලේස්ලාට. අය දෙනාම ඇවිල්ලා මගෙත් ඒ කතා කරා. ටීම් ප්ලේස්ලා අය දෙනෙක් ටීම්ස් එකේ දාන අය දෙනෙක්ම ඇවිල්ලා මගෙත් ඒ කතා කරා. මේ අය දෙනාම කිව්වා මැක්සයි මේ ක්ලබ් එකෙන් අඬ ගන්නවා, මේ ක්ලබ් එකෙන් මට කෝල් ගන්නවා, මේ ක්ලබ් එකෙන් මට කෝල් ගන්නවා කියලා. අය දෙනාට මම කතා කරා. ඇත්ත වශයෙන්ම මම ඒ අය දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒගොල්ලන් මේ ඔෆර් එකකුත් ඒගොල්ලන්ට දීලා තිබ්බා. නමුත් ඒ අය දෙනාට මම බැඳලා මම ස්තුති කරන්න ඕනේ. අය දෙනාගෙන්ම ඒගොල්ලන් ඊට පස්සේ මම කතා කරාන් පස්සේ ක්ලබ් එක දාලා යන්නේ නැහැ කියලා කිව්වා. ඒගොල්ලන් මගෙත් එක්කම ඉන්නවා. ඒ වගේම මේ ප්‍රෙසිඩන්ට් කප් එකකට අපේ කිසිම ප්ලේයර් කෙනෙක් ගිහිලා නැහැ ඉර්ෂාද්. කිසිම ප්ලේයර් කෙනෙක් යන්නේ නැහැ. මම දන්න තරමට කිසිම ප්ලේයර් කෙනෙක් නැහැ. මම මේ අවස්ථාවේදී මේ තරමට මගේ ක්ලබ් එක මේ තරමට එන්න මගේ ප්ලේස්ලාට මම නැවතවරක් ඔක්කොම ප්ලේස්ලාට මම තෑන්ක්ස් කරන්න ඕනේ. මගෙත් එක්ක සහභාගී වෙගෙන මගෙත් එක්ක සෑහෙන උදව්වක් කරනවා ඒගොල්ලන්. ලොකු ඒකවත් ගොඩක් ප්ලේස්ලාට මේ සුපර් ලීග් එකට කලින්වත් ගොඩක් ප්ලේස්ලාට ඇවිල්ලා ඔපසාවා. අනික ඔක්කොම දුප්පත් ප්ලේස්ලා ඉන්නේ. ඉර්ෂාද් ඔයගොල්ලෝ දන්නවා. ඔක්කොම දුප්පත් ප්ලේස්ලා ඉන්නේ. ඒරෙන් අපි ෆුල් ට්‍රයි එකක් දෙනවා ඒගොල්ලන්ට යම්කිසි උදව්වක් කරන්න. ඒ ඉතින් අපේ ප්ලේස්ලා කවුරුත් ගියේ නැහැ. නමුත් 100%ක්ම අපි මේ ප්‍රෙසිඩන්ට් කප් එකට සූදානම් වෙලා ඉන්නේ. ඔව්. දැන් තවත් දෙයක් තමයි මැක්සි කියලා ගත්තම පොඩ්ඩක් වෙනස් සභාපතිවරයෙක්. මම මේක අහන්නේ මගින් මේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේ ප්‍රශ්නේ මේ අහන්න කියලා පුළුවන් නම්. දැන් සාමාන්‍යයෙන් මැච් එක වෙලාවේ ටීම් එකක් හැන්ඩල් කරන්නේ හෙඩ් කෝච්. හරි. හැබැයි ජාවලින් වල අපි දකිනවා මැක්සි තමයි ටෙක්නිකල් ඒරියා එකේ ගොඩක් දේවල් කරන්නේ. මේක පුණුකරු ශ්‍රේෂ්ඨ මේ දැන් අපි රාසා කියලා ගත්තත් එක කතා වෙලාද කරන්නේ නැත්නම් සභාපති හැටියට අපි අනිත් ක්ලබ් වල මේක දකින්නේ නැහැ. ඒක අර ක්ලබ් එකට තියෙන ආදරේ වැඩි කමටද මොකද්ද එතන වෙන්නේ මේ විදියට? අත වශයෙන්ම ඉර්ෂාද් කියන්න ගියා නම් අපේ 100%ක් මේ අවස්ථාවේදී මම අපේ හෙඩ් කෝච්ට තෑන්ක්ස් කරන්න ඕනේ. 100%ක්ම අන්ඩර්ස්ටෑන්ඩින් කෝච් කෙනෙක් අපිට හම්බ වෙලා තින්නේ. එයා ඇවිල්ලා එක පැත්තෙන් කියන්න ගියා නම් ජාවලින් ක්‍රීඩා සංස්ථාවේ සියලුම
ප්ලේස්ලා පොඩ්ඩක් මම පොඩ්ඩක් එළියට ගිහලා පොඩ්ඩක් කෑ ගහලා එමින් කරනකොට පොඩි මේකත් අපේ ක්ලබ් එකේ පොඩි පොඩ්ඩක් කානවා පොඩ්ඩක් කාගෙන පොඩි විස්තරයක් කාගෙන ඊට මම කෑ ගන්න ස්ටයිල් එකයි කෝච් කෑ ගන්න ස්ටයිල් එකයි පොඩි වෙනසක් තියෙනවා. ඒක ඇත්තට මම ප්ලේස්ලාත් එක්ක කිසිම තරාවක් නෙමෙයි. මම එතනට ගිහිලා මම අනිවාර්යෙන් ඕනම ක්ලබ් එක ලංකාවේ ගන්නවා නම් ඕනම ක්ලබ් එක මම දිනට තමයි මම බලන්නේ. නමුත් මමත් ඇවිල්ලා ඉතින් සාමාන්‍යයෙන් මමත් අවුරුදු ගණන් ෆුට්බෝල් ගාලා දැන්ටත් 40 වෙලත් මම තාමත් ෆුට්බෝල් සෙල්ලම් කරගෙන ඉන්නේ. ඒකෙන්ද මමත් සීන සෑන්ට් කෝචස්ලාගේ යටතේ මමත් සෙල්ලම් කරපු ප්ලේයර් කෙනෙක්. ඒකෙන්ද මගේ අත්දැකීම අනුව කෝච් කිය අත්දැකීම මමත් ඉන්නවා. ඒ වගේ කෝච්චුත් ඉන්නවා. නමුත් සමහර කට්ටියට ඒක ඉතින් වෙනස් විදියට තේරෙන්න පුළුවන්. ඉතින් මෙයා කොහොමද කෝච් නැතුව මේ කෝච් කරන්නේ කියලා ඒක මොකක් ප්‍රශ්නයක් කාලා තියෙනවා. නමුත් අපේ මගේ මැනේජ්මන්ට් එක අනුව මගේ කෝච් එකේ අනුව මගේ ප්ලේයර්ලා අනුව අපි අපේ ටීම් එකේ අපේ ටීම් වර්ක් එකක් ඒක වෙන ටීම් වලට ඒක කරන්න බෑ කාටවත්. ඒක මගේ ක්ලබ් එකේ මගේ ඒක ටීම් වර්ක් එකක් ඉඳලා ඒක 100% අපිට සාර්ථක වෙලා තිනවා. ඒ කිසිම අවස්ථාවකදී ප්ලේයර් කෙනෙක් මගෙත් එක්ක තරහ වෙලා හෝ මගේ ඔෆිසර්ලා මගෙත් එක්ක තරහ වෙලා මගේ හෙඩ් කෝච් උත් මගෙත් එක්ක තරහ වෙලා නෑ. ඒක අපේ ටීම් වර්ක් එකක් වගේ තමයි අපි කරගෙන යන්නේ ඒක. ඒක සමහර කට්ටියට ඉරිසියක් ක්‍රමයක් වෙන්න පුළුවන් මේ මොනවාද මෙයා මේක කරන්නේ මේ කෝච් කෙනෙක් ඉන්නවා එම්ෙන් කියලා. එහෙම දෙයක් නෑ. ඉතින් එතන මම පොඩ්ඩක් ඉන්නකොට ප්ලේස් ලාගේ පොඩි මේකක් තියෙනවා. එච්චරයි. ඔව්. දැන් මේ දැන් සුපර් ලීග් එකකට මේ වගේම නිකන් හරි පාපන්දු සම්මේලනයෙන් කිව්වොත් නෑ ටෙක්නිකල් ඒරියා එකේ ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න පුළුවන් AFC ලයිසන් තියෙන කෝච් කෙනෙක්ට A ලයිසන් තියෙන්න ඕනේ B ලයිසන් තියෙන්න ඕනේ මිනිමම් සෙමි ප්‍රොෆෙෂනල් ටීම් එකේ සුපර් ලීග් එකට එන්න. දැන් කියමු ලබන අවුරුද්දේ ජාවලින් කණ්ඩායම සුපර් ලීග් එකට එක්කව වෙනවා. එතකොට ඔයගේ මේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එතකොට මොකද්ද ප්ලේයර්ස්ලා දැන් බලනවා සභාපතිතුමා නෑ ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න කෝච් කින් ගන්න ඕනේ. එතකොට වෙනසක් වෙන්නේ නෑ නේද? නෑ ඒක ඉර්ෂාත් ඒක ඇත්ත. ඒක සාමාන්‍යයෙන් ඇවිල්ලා මේ ඒ වගේ දේවල් එනකොට දැන් ඇත්ත වශයෙන්ම කියන්න සුපර් ලීග් එක ගත්තා නම් අපිට දැන් එක පාර්ට් ලංකාවේම ෆුට්බෝල්ම වෙනස් වුණා. පාපන් සම්මේලන පොඩ්ඩක් වෙනස් වුණා එක පාර්ට්ම. කාටත් ඒක එක්ස්පීරියන්ස් එකක් නැති විදිහට එක පාර්ට් අලුත් ටූර්නමන්ට් එකක් කරා ඔබතුමා ඉර්ෂාත් කියනවා වගේ. එතකොට අපිට මේ ඒ වගේ අවස්ථාවකදී මට යන්න බෑනේ එතනට. එතන දැන් ඔයගොල්ලන් දන්නවා සුපර් ලීග් එකේ ක්‍රයිටීරියා අනුව ඇවිල්ලා සෑහෙන දේවල් තියෙනවා ඒකේ. එතකොට මට එතනට යන්න බෑ. A ලයිසන් කෝච් කෙනෙක් වෙන්න ඕනේ, B ලයිසන් කෝච් වෙන්න ඕනේ, ෆිසියෝ කෙනෙක් ලයිසන් ඉන්න මේ ඔක්කොම වෙන්න ඕනේ. නමුත් මේ ඔක්කොම අපි සුපර් ලීග් එකකටත් අපි මේ ඔක්කොම අපේ කට්ටිය ඉන්නවා. මේ කට්ටිය නැතුව නෙමෙයි අපේ සුපර් ලීග් එකට 100% අපිට මේ සෙල්ලම් ගන්න පුළුවන් විදිහට ඔක්කොම ඉන්නවා. අපේ කෝචස්ලා ඉන්නවා, අපේ මේ ડોක්ටර්ස්ලා ඉන්නවා, ෆිසියෝ ඉන්නවා. එතකොට මම ඒ අවස්ථාවේදී මම හිතන්නේ නැහැ. ඉතින් බය වෙන්න එපා. දැන් සුපර් ලීග් එකට මම කිව්වා සුපර් ලීග් එකට අවශ්‍ය කරන හැම දෙයක්ම සම්පූර්ණ කරලා තියෙන්නේ කියලා. නමුත් AFC එකෙන් මේ අවුරුද්දට ක්ලබ් ලයිසන්සිං ලංකාවෙන් අරන් තියෙන ක්ලබ් කියලා AFC ඩොකියුමන්ට් එක රිලීස් කරපුවාම ජාවලේ නිදියේ නැහැ. එතකොට මේ ගැන අහුවද ෆෙඩරේෂන් එකෙන් ඔයගොල්ලෝ ඔක්කොම ක්‍රයිටීරියා 18ම සම්පූර්ණ කරලා ඇයි අපිට ලයිසන් එක හම්බ වෙලා නැත්තේ කියලා. දැන් සුපර් ලීග් ගානයි කියන්නේ DCL එකේ ආපු top 10 ටීම් 10. හරි අපි කියමු දැන් ජාවලෙන් top 10 ආවේ නැහැ කියලා. ඒකට ඒ ක්වොලිෆිකේෂන් එක හම්බ වෙන්නේ නැහැ. ඒ වුණාට දැන් මැක්සි කිව්වා සුපර් ලීග් එකට අවශ්‍ය කරන AFC ලයිසන්ස් ගන්න අවශ්‍ය කරන දේවල් සම්පූර්ණ කරලා තිබ්බේ කියලා. එතකොට AFC එකේ ලිස්ට් එකේ නම ආපු නැතිකොට පාපන්දු සම්මේලනත් එක්ක කතා බලා ඇහුවද ඇයි කියලා? ඒක ඇවිල්ලා ඉර්ෂාත් අපේ ක්ලබ් ලයිසන් එක අපි 2019 2020 කරනකොට අපි 75ක් විතර අපි කරා ඒක. කරගෙන ඉඳි අපි නිලධාරී කෙනෙක් අපි කරගෙන ඉඳලා ඒ අවස්ථාවේදී පොඩ්ඩක් මේ වෙලා ඒක නැවතුණා අපි. ඒක නැවතිලා ඊට පස්සේ අපි දැන් අපි ඒක අපි පාපන්දු සම්මේලනයේ කතා කරා. ඒක මේ මාසේ මේ අවුරුදු ඒප්‍රිල් වල ඒගොල්ලන් අපිට දැනුවත් කරනවා කියලා කිව්වා. දැනට අපිට පැය 24ක්ම මේ කරගෙන යන්න මැනේජ් ඩිරෙක්ටර් මැනේජර් කෙනෙක් නම අජ්රින්. එයා තමයි අපි හැමදේම කරන්නේ. එයා තමයි කරගෙන යන්නේ. නමුත් මේකට අපිට මින් ඉදිරියට එන ලයිසන් එකට අපි 100%ක්ම අපි සූදානම් වෙනවා. නමුත් මේ සුපර් ලීග් එක මේක ඇවිල්ලා ඒ නිසා හැමදේම අපි කරා. අපිට ඔඩිට් ප්‍රශ්නෙන් තමයි අපි එළියට ගියේ.
අපි ඒත් අපි ඇපිල් එකක් කරලා තියෙනවා. අපි විතරයි ජාවලින් ක්‍රීඩා සමාජය විතරයි ඇපිල් කරලා තියෙන්නේ. නමුත් අපි ඔඩිට් එකත් අපි 100%ක්ම ඇත්ත අපි ප්‍රකාශ කර ඒගොල්ලන්ට මේම තමයි අපි පඩි දෙනවා. මේම තමයි මේ ඔක්කොම කරනවා. අපි අපේ ගාවත් ෆොරින් ප්ලේයර් කෙනෙක් ඉන්නවා. හැමදේම කරනවා. අපි ඇත්ත ප්‍රකාශ කරලා අපි ඔඩිට් එකේ අපි රාජනේන් රඝුනාഥන් කියලා ඒගොල්ලන්ගේ නමත් අපි මෙන්ෂන් කරලා තිබ්බා. මේගොල්ලන් තමයි අපි කරන්න ඉන්නේ. මේ අවස්ථාව අපිට උදා කරලා දෙන්න කියලා. නමුත් අපිට මේ ඒක අවස්ථාව හම්බුන්නේ නැහැ. දැන් අපි හැමදේම 100%ක්ම හැමදේම කරලා තියෙන්නේ. අපි දැන් ටැක්ස් පේ කරනවා මාසෙට හැමදේම කරනවා අපි. ජාවලින් ස්පෝර්ට්ස් ක්ලබ් ප්‍රයිවට් ලිමිටඩ් එක අංග සම්පූර්ණ හැමදේම අපිට මිනිවෙන්නේ. අපි ඊළඟ අවුරුද්ද අපි බලාපොරොත්තු වෙනවා පාපොන්දු සම්මේලනයෙන් අපි ජාවලින් ක්‍රීඩා සමාජය සුපර් ලීග් එකකට සෙල්ලම් කරන්න අපිට අවස්ථාවක් දෙයි කියලා. අපෙත් බලාපොරොත්තු ඒක තමයි අපිට ඕනේ ජාවලින් සුපර් ලීග් එකේ ගන්න. මොකද ලොකු ෆෑන් බේස් එකක් තියෙනවා. අපිත් ආදරය කරන ක්ලබ් එකක්. මොකද අපි හැදුණු වැඩුණු දැකලා පුරුදු කට්ටිය ඉන්නේ ඉඳ එතන. මං ඊළඟ ආධාරකරුවන් ගැන පොඩ්ඩක් අහන්න ඉස්සලා ෆරාන් මේ ෆෑන් ක්වෙස්චන්ස් මොනවාද තියෙනවද අහන්න? ෆෑන් ක්වෙස්චන් එකක් තියෙනවා. හැබැයි එයා ක්වෙස්චන් එකක් විදිහට නෙමෙයි අහලා තියෙන්නේ. එයා කියලා තියෙනවා මොහමඩ් සියා මම දන්නවා පුද්ගලයාව. සියා හරි ඒ වගේම උඟක් ෆෑන්ස්ලා ඉර්ෂාඩ් ප්‍රශ්න අහලා නැහැ සභාපතිතුමාට විශ් කරලා තිබෙනවා ඔබගේ ගමන සාර්ථක වෙන්න ඕනේ කියලා. ඒ වගේම තව එක ෆෑන් කෙනෙක් අහලා තියෙනවා ඔයාගේ වචනේ ඔයා සභාපතිතුමා කියන්න ජාවලෙන් නම් මොකද්ද? what is ජාවලෙන් කියලා සභාපතිතුමාගෙන් අහන්න කියලා තියෙනවා. මම හිතන්නේ ඒ උත්තරෙත් සභාපතිතුමා මම හිතන්නේ මෙච්චර දුරක් කතා කරගෙන යනකොටම අපිට තේරෙනවා ඒ උත්තරෙත් ගන්න පුළුවන් කියලා. තව OJPL වසීප් කියලා තියෙනවා මැක්සි අයියට ටැන්ක්ස් කරලා තියෙනවා. ඒ වගේම ක්ලබ් එකටත් ටැන්ක්ස් කරලා තියෙනවා. ඒ ජාවලෙන් හින්දා තමයි ආද මේ තැනේ ඉන්නේ කියලා මට පර්සනලි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් පර්සනලි WhatsApp එකේ මැසේජ් එකක් දැම්මා. මෙන්න මේක පොඩ්ඩක් කියන්න මැක්සි අයියට කියලා. ඔන්න වසීම් ඉතින් ඔයාගේ දෙයක් අපි මෙතන සදාන් කළා. ඉර්ෂාඩ් මම හිතන්නේ ඔයාට තමයි මින් ඉදිරියට. ඔව් දැන් මැක්සි මට කියන්න ඔබ අපේ ජාවලෙන් සපෝටර්ස්ලට මොකක්ද මේ ලබා දෙන පණිවිඩය? අපි සුපර් ලීග් ගෙනවා. ලබන අවුරුද්දේ සුපර් ලීග් එකට එනවා. මේ අවුරුද්ද ප්‍රෙසිඩන්ට් කප් එක තියෙනවා. ප්‍රෙසිඩන්ට් කප් එක නම් මං හිතන්නේ මේ ප්‍රේක්ෂකයන්ට එන්නම් වෙන්නේ නැහැ. ඒ වුණාට අපේ ඕගොල්ලෝගේ ජාවලෙන් සපෝටර්ස්ලට මොනවද කියන්න තියෙන්නේ? අපේ ජාවලෙන් සපෝටර්ස්ලාට මම මුලින්ම තැන්ක්ස් කරන්න ඕනේ. ඒ කියන්නේ හැම මැච්ම අපිට ඉරිසත් දන්නවා. ඒ කියන්නේ මේ හෝම් එකේ ඉන්නකොට ක්‍රවුඩ් එක ෆුල් පැක්. ඒ කියන්නේ මේ ගෑනු කට්ටියක් වුණත් අර ළමයි කට්ටිය, වයසක කට්ටිය ඒ වගේ ග්‍රවුන්ඩ් එකේ පිරලා හැම මැච් එකකම ඒ වගේ අවුටේෂන් අපි යනකොටත් අපිට අපේ බස් එකේ එනවා වෙනම ඒගොල්ලන් කෝච්චියේ අවුටේෂන් එකෙන් යනකොට වෙනම ඒගොල්ලන් වෑන් බස් බුක් කරලා එනවා. අපේ සපෝටර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ ජාවලෙන් මැච් කියලා කියනකොට පුදුම සපෝටර්ස්ලා ටිකක් ඉන්නවා. ඒ ඉඳලා තමයි මෙච්චර දුරට අපි ඇවිල්ලා තින්නේ. මොන දේ කරත් සපෝටර්ස්ලා නැතුව බෑ මොකුත් කරන්න. අපේ සපෝටර්ස්ලා ඔක්කොමලා මේ අවස්ථාවේදී අපිට උදව් කරගෙන ඉන්න හැම සපෝටර්ස්ලාටම මම සභාපති වශයෙන් මම ඔබතුමා හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. මින් ඉදිරියටත් අපිත් එක්ක ඉඳගෙන මේ ගමන අපි ඔයගොල්ලන් මම තව දෙයක් කියන්න කැමතියි. ඔයගොල්ලන් මේ කනගාටු වෙන්න එපා. අපි සුපර් ලීග් එක නෑ කියලා. මේ සුපර් ලීග් එකම සෙල්ලම් කරන විදිහටම අපි චැම්පියන් ලීග් එක අපි මේක සෙල්ලම් කරනවා අනිවාර්යෙන්. ඒ වගේම ඒ ටූර්නමන්ට් එක ඔයගොල්ලන්ට අපි දෙනවා. ඒ කියන්නේ අපි කිසිම ප්ලේයර් කෙනෙක් ගිහලා නැහැ. ඒ ටූර්නමන්ට් එක හොඳට අපි මේක කරනවා. ඒ කියන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න. තැන්ක්ස් ඔක්කොම සපෝටර්ස්ලාට. අපිත් ස්තුති කරනවා මැක්සිට වෙලාව කාලය අපිට ලබා දුන්නට. and තමා වෙන්න ඕනේ මම මගදී හරියට සම්බන්ධ වෙන්න හම්බුන්නේ නැහැ මේ සාකච්ඡාවට සම්පූර්ණයෙන්ම. ඉතින් ඒ වුණාට මම හිතන්නේ පණිවිඩය ගියා අපේ ප්‍රේක්ෂකයන්ටයි අපේ ඇකඩමි එකේ ළමයිගේ පේරන්ට්ස්ලටයි සපෝටර්ස්ලටයි ජාවලෙන් ක්ලබ් එක හැටියට තියෙනවා. අපි සුපර් ලීග් එකට සහභාගී වෙන්න පුළුවන් තත්ත්වයක තියෙන්නේ. ඉතින් අපි සුබපතනවා අපි හිතනවා ලබන අවුරුද්දේ සුපර් ලීග් එකට ජාවලෙන් කණ්ඩායමක් සම්බන්ධ වෙයි කියලා.
ඉතින් අපේ ප්‍රේක්ෂකයන්ට ස්තුති වෙනවා. අපිත් එක්ක රැඳී සිටියට ඩයිනෝ ආයතනයේට අපි ස්තුතිවන්ත වෙනවා අපේ මේ ප්‍රෝග්‍රෑම් එකට සපෝට් කරනවට. පරාන් ඔබට මොනවාරි කියන්න තියෙනවද? ඔව් අපිත් සුබ පතනවා ජාවලෙන් කණ්ඩායමට. ඉතින් මේ වැඩසටහනත් සුවිශේෂ වැඩසටහනක්. අද මේ සහභාගී වෙලා ඉන්න තුන්දෙනාම එකම ගමේ හිපදුණු කට්ටියක්. ඉතින් අපි ඒකත් ආඩම්බරයක් මේ අවස්ථාවේදී. ඉතින් හදවතින්ම සුබ පතනවා ජාවලෙන් කණ්ඩායමට, ඒ වගේම සභාපතිතුමාට ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනේ කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා, ඒ වගේම අපි ඉල්ලීමකුත් තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා සභාපතිතුමා ලබන අවුරුද්දේ ජාවලෙන් කණ්ඩායම සුපර් ලීග් ක්‍රීඩා කරන එක අපි බලන්න ඕනේ කියන එක අපේ ඉල්ලීමක්කුත් තියෙනවා. ඉතින් බොහොමත් ස්තුතියි සභාපතිතුමා ඔබගේ කාලයට. මට විනාඩියක් දෙන්න පුළුවන්ද කතා කරන්න? ෆාසිල් පුළුවන්. මට විනාඩියක් රයිට් ඕකේ. මම දැන් ඒක අනිවාර්යෙන් අපි ලබන අවුරුද්දේ අපිට අපද සම්මේලනයෙන් අපිට උදව්වක් කරනවා කියලා මම විශ්වාස කරනවා. මම දැන් අපේ ක්‍රීඩා සමාජයේ මෙච්චර දුරට අපිට මට මගේ පිටිපස්සේ ඉඳගෙන කරගෙන යන්න ඊට කොටස ගන්න මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒක ඉස්සරහම මම තස්ලිම්ට මගෙත් එක්ක හැමදේටම ඉන්නවා. ඒ වගේම මගේ සෙක්‍රටරි ලාල් පෙරේරා වලට දන්නවා ලාල් අයියා කියන කෙනා. ඒ වගේම අජින් අයියා වැඩිපුරම මේ සුරංග මගෙත් එක්ක වැඩිපුරම උදව් කරන කට්ටිය කොටස. ඒ කියන්නේ මේ ක්‍රීඩා සමාජයක් කරනවා කියන එක ඇවිල්ලා පාදිල් ලේසු පාසු වැඩක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඇතුළට ඇවිල්ලා කරලා බලන්න ඕනේ. ඒක තියෙන මේ බරපතල සමහර කට්ටිය ඇවිල්ලා දැන් ඔබතුමා පාසිල්ට දන්නවා මේ අපි අර MOU එක බලලා කිව්වා වික්කද අරකද මේකද කියලා ෆෝන් එක බලලා කියනවා. ඒක කරන්න තියෙන දේවල් ඇවිල්ලා ස්ටෑන්ඩ් දේවල් තියෙන. ප්‍රැක්ටිස් එක වුණත් හරි ක්ලබ් එක ප්‍රැක්ටිස් වෙනකොට අතට මෙතන දෙන්න ඕනේ, බෝල ගන්න ඕනේ. ඒ වගේම දේවල් උදව් කරන දෙන්නෙක් ඉන්නවා, තුන්දෙනෙක් වගේ ඉන්නවා. ඒ කියන්නේ මම නම් වශයෙන් අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒගොල්ලන් තුන්දෙනාගේ නම ඇවිල්ලා සුරංග අයියා, ගඩාපි, අපේ ෆසල්, ඒ වගේ කොටසක් ඉන්නවා. ඒ වගේ තව කොටසක් වැඩිපුර ඉන්න මගේ තස්ලිමේ තවත් මගෙත් එක්ක ඉන්න ඔෆිසර්ලා ගොඩක් ඉන්නවා. අපි ඉන්න ඔෆිසර්ස්ලා ඔක්කොම මට උදව් කරනවා. මේ නම් වශයෙන් මම කිව්වේ නැත්නම් සමා වෙන්න ඕනේ. සීලම ඔෆිසර්ලා මට උදව් කරනවා. හැම වෙලේම මට උදව් කරනවා. ආර්ථික පැත්තෙන් අපිට ස්පොන්සර්ලා නැති වුණත් හරි අපේ ඉන්න ශක්තිමත් කට්ටියක් ඉන්නවා අපේ ඔෆිසර්ලා මෙම්බර්ස්ලා. ඒගොල්ලන්ගෙන් මට හිතන්නේ විශේෂයෙන්ම මම ස්තුතියි මම මේ අවස්ථාවේදී මම කරන්න ඕනේ මේ ක්‍රීඩා සමාජයේ අපි මම මෙච්චර දුරට ගෙනියන්න ක්ලබ් එකට සපෝට් කරන්න ඒ වගේ ඉන්නේ මගේ බිරිඳට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. හැම මැච් එකටම මගේ වයිෆ් මගේ දුව සෑන්ට උදව් කරන හැම මැච් එකටම බලන්න එනවා. මැච් වලට හැමදේම කරනවා. ප්ලේස්ලා වෙනුවෙන් ප්ලේස්ලා වුණත් හරි මගේ බිරිඳත් එක්ක හරි එකමුතුයි. මැච් දවසට ගන්න බොන්න එහෙම දීලා මගේ මේ අවස්ථාවේදී මගේ බිරිඳටත් මම ස්තුතිවන්ත වෙනවා. ඔව් එහෙනම් බොහොමත් ස්තුතියි මේ මෙච්චර වෙලාවක් රැඳී සිටපු ප්‍රේක්ෂකයන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාම දන්නවා තව විනාඩියක් මේ ෆාසිල් තව විනාඩියක් මම සිටි සභාපති ඇතුළු සියලු සමාජීන්ටත් ඒ වගේම ග්‍රවුන්ඩ් සෙක්‍රටරි නෙල්සන් මාතටත් විශේෂ ස්තුතිවන්තයක් වෙනවා. ඔව් එහෙනම් ඒක තමයි සභාපතිතුමාගේ පණිවිඩය. ඉතින් සාරාංශයක් වශයෙන් ගත්තොත් ඇකඩමි එක කාටවත් දීලා නැහැ. ඇකඩමි එක කාටවත් දෙන්නෙත් නැහැ. ක්ලබ් එක කරන් යනවා. ක්ලබ් එක දෙනවා නම් ක්ලබ් එක ගත්ත පුද්ගලයාට තමයි ක්ලබ් එක ලබා දෙන්නේ. ඒ වගේම ඊළඟ අවුරුද්දේ next year සුපර් ලීග් එක උපරිම ට්‍රයල් දාලා සුපර් ලීග් එක සෙල්ලම් කරනවා කියන පණිවිඩය ඉතාමත් ආත්ම විශ්වාසයකින් තමයි සභාපතිතුමා මේ වන විටත් අපිත් සමග කතා කළේ. ඉතින් අපිත් සියලු දෙනා ඒ සියලු දේම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොම්පනි විද්‍යා ප්‍රදේශයේ ඉපදුණු කෙනෙක් හැටියටත් මටත් හරි ආඩම්බරයක් තියෙනවා ජාවලෙන් කණ්ඩායම සුපර් ලීග් තරම් අවලට සහභාගී වීමට. ඉතින් එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක් කියලා මම සුබ රාත්‍රිය කියනවා. ඉතින් ඒ වගේම අපේ අනුග්‍රාහක ඩයිනමෝ ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක්. සභාපතිවරණි සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. Thank you.